ශ්‍රී ලංකාවේ නාගරික ක්‍රියාවලිය සහ නාගරික මධ්‍යස්ථානාශ්‍රිත වාස්තුවිද්‍යා පාඩම් මාලාවේ මීළඟ පාඩම තමයි මා මේ අවස්ථාවේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනය තුලදී මා සාකච්ඡා කරනවා සීගිරි නාගරිකරණය පිළිබඳ. සීගිරි නාගරිකරණය පිළිබඳ අපි සාකච්ඡා කිරීමේදී මෙතනදී පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා නාගරිකරණ ක්‍රියාවලියක් තුළ කොහොමද සීගිරිය නගරයක් වුණේ කියන කාරණය. මේ සඳහා අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය, සාහිත්‍යමය මූලාශ්‍රය පිළිබඳව අවධානය යොමු කරමින් මේ නාගරික මධ්‍යස්ථානය පිළිබඳ සහ එහි වාස්තු විද්‍යාත්මක නිර්මාණ පිළිබඳ අධ්‍යයනය කිරීම පිළිබඳ පැහැදිලි කරමු. සීගිරිය අපි ගත්තහම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ භූමිය ගත්තහම භූමිය මැද පිහිටන ස්ථානයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙනවා. මේ සීගිරියේ පිහිටීම අපි හඳුනාගන්නේ ස්වභාවික පාෂාණ ඛණ්ඩයක් පදනම් කරගෙන ඇති වෙලා තියෙන ඛණ්ඩක් විදිහට. මේ ස්වභාවික පාෂාණය පදනම් කරගෙන තමයි සීගිරි නාගරිකරණ මධ්‍යස්ථානය බිහි වෙන්නේ. අපිට මේ ඡායාරූපය බැලුවත් මෙතනදී තා හොඳින් පැහැදිලි වෙනවා මේ සීගිරියේ පිහිටීම කුමන ආකාරයටද තියෙන්නේ කියන කාරණය. මේ සමීප ඡායාරූපයෙන් පැහැදිලි වෙන්නේ සීගිරි ගලේ ස්ථානගත වීම ශේෂිත ඛණ්ඩක් විදියට පිහිටන ස්ථානයක්. ඒකට මේ ස්ථානය තමයි නාගරික මධ්‍යස්ථානයක් බවට ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී පත් වේ. සමීප දර්ශනයක් සීගිරි නගරය පිළිබඳ එහි කේන්ද්‍රයේ වශයෙන් සලකන සීගිරි ගලෙහි ඉහළ කොටස සහ එහි උතුරුපස පිහිටන වාස්තු විද්‍යාත්මක නිර්මාණ පිළිබඳව මේ ඡායාරූපයෙන් ඔබට දැක ගන්න හැකියාව ලැබෙනවා. සීගිරිය සුවිශේෂ වෙන්නේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ වලට පමණක් නෙමෙයි. එහි තියෙන කැටයම් එකම චිත්‍ර විශේෂයෙන්ම චිත්‍ර සීගිරිය ලෝක ප්‍රසිද්ධ වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. සීගිරිය ගත්තහම සීගිරිය පිහිටන්නේ මධ්‍ය කඳුකරේ උතුරු කඳු බෑවුමේ. එතකොට මේ උතුරු කඳු බෑවුම අපිට විශේෂයෙන්ම අයත් වෙන්නේ අන්තර්මධ්‍යම කලාපයට. මේ අන්තර්මධ්‍යම කලාපයේ උතුරු කඳු බෑවුමේ පිහිටන සීගිරිය විශේෂයෙන්ම උතුරු මැද ඒකම බටහිර සහ අන්තර්මධ්‍යම ප්‍රදේශයේ විදිහට සලකන කුරුණෑගල අයිතිවන ඒ වයඹ පළාතට බොහොම සමීපව පිහිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකම සීගිරියේ මේ පිහිටීම තුළ පළාත් සමග ඍජු සම්බන්ධතාවය පවත්වාගෙන යාමට සහ ඒක වර්ධනය කිරීමට බෙහෙවින්ම පහසු වෙලා තියෙනවා. ඊටාම මැද කොටසක ලංකාවේ මැද කොටසක සීගිරිය ස්ථානගත වීම සඳහා ඒ කේන්ද්‍රීය ස්ථාන වශයෙන් සීගිරියෙහි පිහිටීමත් එක්ක එතන ඉඳලා අනුරාධපුර ප්‍රදේශයට, එතන ඉඳලා නැගෙනහිර පැත්තට, එතන ඉඳලා කඳුකර කලාපයට, එතන ඉඳලා විශේෂයෙන්ම වයඹ පළාත ඇතුළු ඒ ප්‍රදේශවලට ඍජුව සම්බන්ධ වීමේ හැකියාවක් සීගිරිය රට මැද ස්ථානගත වීම තුළ අපට හඳුනා ගන්න හැකියාවක් වෙලා තියෙනවා. එතකොට සීගිරිය පිහිටන්නේ අන්තර්මධ්‍යම කලාපයේ ආසන්නයේ විශේෂයෙන්ම වියලි කලාපයේ අයිති ප්‍රදේශයේ අනුරාධපුර යුගයේ රාජධානියක් විදිහට තමයි අපි සීගිරිය සලකන්නේ. අනුරාධපුරය ප්‍රථම වරට රාජධානියක් බවට පත් වුණා. ඊට පස්සේ අනුරාධපුර මැද අවදිය වෙන විට ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස වෙන විට සීගිරිය නැවත රාජධානියක් බවට පත්වීම හඳුනා ගන්නවා. එතකොට උතුරු මැද පළාතේ විශේෂයෙන්ම අනුරාධපුරයේ ජනවාස වෙනවා වගේම ඒකම මධ්‍යම පළාතට අයිති සීගිරිය දඹුල්ලට ආසන්න අන්තර් මධ්‍යම පළාතේ නාගරික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. ඒ සමගම අපිට වැදගත් කාරණයක් තමයි රජරට රාජධානි පිළිබඳව අපි සාකච්ඡා කරනකොට එතන මේ රාජධානි තුනක් අනුරාධපුරයේ සීගිරිය සහ පොළොන්නරුව කියලා රාජධානි තුනක් බිහි වෙනවා. ඒ රාජධානි රජරට රාජධානි විදිහට පොදුවේ හැඳින්වුවත් නාගරික මධ්‍යස්ථාන විදිහට අවස්ථා තුනකදී තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ ස්ථානවල තියෙන
වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව අපි අධ්‍යයනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි බෙදීමක් ගත්තොත් ඉන්ටර්මීඩියට් zone එක A කියලා ගත්තොත් ඒකම අපිට ඒක වශයෙන් අපිට පැහැදිලි වෙනවා වයඹ පළාත ආසන්න වෙනවා සීගිරියට. ඊගාවට උතුරු වියලි කලාපේ නදන් ඩ්‍රයි zone එක පැත්තෙන් ගත්තාම අපිට මේ වියලි කලාපයටත් සීගිරිය සමීප වෙනවා. ඒකම ඊස්ටර්න් ඩ්‍රයි zone එක. එහෙම නැත්නම් නැගෙනහිර වියලි කලාපය අපි ගත්තාම ඒ පොළොන්නරුව ඇතුළු ඒ ප්‍රදේශවලට සීගිරිය බොහෝ සෙයින් සමීප තියෙනවා. විශේෂයෙන්ම යාපහුව රාජධානිය අනුරාධපුරය පොළොන්නරුව මෙන්න මේ කියන රාජධානි බවට පත්වෙච්ච පැරණි රාජධානි වලට ඉතා සමීපව සීගිරිය පිහිටනවා. සීගිරිය පුරාවිද්‍යා භූදර්ශනය අපි ගත්තාම ඉතාමත්ම පැහැදිලි. මේ සීගිරියේ භූදර්ශනය විශේෂයෙන්ම සීගිරිය කේන්ද්‍රයක් විදිහට අරගෙන අපි සාකච්ඡා කිරීමේදී ඉතාමත්ම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ඔබට මේ සැලැස්මේ පැහැදිලිව හඳුනා ගන්න හැකියාව ලැබෙනවා ගංගානින්න කීපයක්ම සීගිරිය ආසන්නයෙන් ගලාගෙන යාම. ඒකට සීගිරිය ආසන්නයෙන් මේ ගංගා කීපයක් ගලාගෙන යාම නිසා විශේෂයෙන්ම සාරවත් නිම්නයක් බවට සීගිරියපත් වෙනවා. ඒකම ඊට පස්සේ අපි දකිනවා මේ ගංගා නිම්නය ඇසුරෙන් සීගිරියේ මධ්‍ය ප්‍රදේශයේ නැත්නම් කේන්ද්‍රීය ප්‍රදේශයේ තුල විශේෂයෙන්ම වාරි කර්මාන්ත බිහිවීමක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේක තද කොළ පාටින් අපි දක්වන මේ සීගිරියේ කේන්ද්‍රීය ප්‍රදේශයේ මේ වාරි කටයුතුත් එක්ක ඇතිවෙන තත්ත්වයන් නාගරිකරණ ක්‍රියාවලියට ඉතාමත්ම අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. ඒකම අපි ඊට පස්සේ දකිනවා පර්යන්ත ප්‍රදේශය විශේෂයෙන් මැදිරිගිරිය පැත්ත දිඹුලාගල ඒ පැත්තට යනවා. ඊට පස්සේ අනුරාධපුරයේ පැත්තට එනවා. පුලියන්කුලම ඒ වගේ පැතිවලට ඒකම අනිත් පැත්තෙන් වායන්ත පැත්තෙන් සැස්සේරුව යාපහුව ඒ ආසන්න ප්‍රදේශවලටම මේ පර්යන්ත කලාපය තුළ සීගිරියේ ව්‍යාප්ත වීමට මූලික වශයෙන් බලපාන. සීගිරිය අවට භූදර්ශනය අපි ගත්තාම ඉතාමත්ම පැහැදිලි කොපමණ වාරි ප්‍රමාණයක් කොපමණ ජනාවාස තත්ත්වයක් කොපමණ ප්‍රමාණයක් භූදර්ශනය ගොඩ නැගීම සඳහා මේ බලපෑවද කියන කාරණය මේ සිටියම දකිද්දී අපට ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම රිටිගල ආසන්න වෙනවා හබරන ඒකම වගේ තැන් දඹුල්ල මේ වගේ තැන් ඉත සීගිරියට ආසන්නෙන් පිටලා තියෙන විශාල වාරි කර්මාන්ත ප්‍රමාණයක් සීගිරිය ආසන්න භූමිවල විශේෂයෙන් ගංගා නිම්න පදනම් කරගෙන බිහි වෙනවා. මේවා ගොඩක් වෙලාවට අපි හඳුනාගන්නේ එල්ලංගා ක්‍රමයකට එහෙම නැත්නම් පද්ධති ක්‍රමයකට සකස් වෙච්ච වාරි කටයුතු. එතකොට ඒ වාරි ක්‍රියාවලියට මේ නාගරික කටයුතු බෙහෙවින් උපස්තම්භ වෙන්නේ නැති කියලා පෙන්වලා දෙන්න හැකියාව තියෙනවා. සීගිරිය සහ එහි ආසන්න ප්‍රදේශවල විශේෂයෙන්ම මෙතනදී පැහැදිලි වෙන්නේ වාරි කර්මාන්තයට අදාළ තොරතුරු විශාල ප්‍රමාණයක් සඳහන් වෙනවා. ඒක අපි දක්වලා තියෙනවා මේ සැලැස්මේ. ඒකම පුරාවිද්‍යාත්මක ශේෂ්ත්‍ර ඩොට් වලින් පෙන්නලා තියෙනවා. මේ පුරාවිද්‍යාත්මක ශේෂ්ත්‍ර විශාල ප්‍රමාණයක් විශේෂයෙන්ම ප්‍රොටෝ ඉතිහාසය, ප්‍රාග් ඉතිහාසය, මුල් ඉතිහාසය, මධ්‍ය ඉතිහාසය සහ ඊට පස්සේ පශ්චාත් ඓතිහාසික යුගයේ දක්වාමත් පසු කාලීනවත් අපිට මේ නිම්න ප්‍රදේශයේ සීගිරිය හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒකට සීගිරිය අපි අධ්‍යයනය කිරීමේදී සීගිරිය හුදකලා නාගරික ප්‍රදේශයක් විදිහට අපිට අධ්‍යයනය කරන්න බෑ. ඒකට සීගිරිය අපි නාගරීකරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේදී මේ මහා නිම්නයම පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා සීගිරි නිම්නය පිළිබඳව සාකච්ඡා කිරීම තුළින් සීගිරියේ නාගරීකරණ කටයුතු මේ භූදර්ශනය තුළින් කොහොමද ගොඩනැගුණේ කියන කාරණය එක් එක් සංස්කෘතික අවධි තුලින් අපිට හඳුනා ගැනීමට ඉතාමත්ම පහසු වෙනවා. විශේෂයෙන්ම ප්‍රාරම්භක සමාජයක ඉඳලා ඒක ක්‍රමානුකූලව තාක්ෂණයේ සහ එහි වර්ධනය වෙන්නා වූ වෙනස් වීම එක්ක සමාජය ලබන්නා වූ විශේෂ හැකියාවක් විදිහට තමයි නාගරීකරණ ක්‍රියාවලිය අප නිරූපණය කරන්න වෙන්නේ.
එතකොට මේ දේශනය තුලදී මම ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ක්‍රියාවලිය කොහොමද ගොඩනැගුණේ කියලා. මේ සැලැස්මෙන් මම පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙනවා විශේෂයෙන්ම සීගිරිය සහ ඒ සීගිරිය පදනම් කරගෙන බිහි වෙලා තියෙන ගංගා නිම්න කීපයක්ම අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. එකක් තමයි අපිට බටහිර පැත්තෙන් දැක ගන්න හම්බ වෙනවා කලාවේ නිම්නේ. සීගිරියට ආසන්නවම සීගිරියත් එක්ක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ යාන්නෝය නිම්නේ. ඊට පස්සේ කිරි ඔය නිම්නේ. මෙන්න මේ ගංගා නිම්න තුන සීගිරිය විශේෂයෙන්ම සීගිරිය නගරයක් වීම සඳහා එන්න නැත්නම් ජනාවාසකරණයේ මුල් පදනම් සකස් වීම සඳහා බලපානවා. ඒකෝ මල්ලතෝය නිම්නය. මේ මල්ලතෝය නිම්නය, යාන්නෝය නිම්නය, කිරියෝය නිම්නය සහ කලාව නිම්නය විශේෂයෙන්ම සීගිරි නාගරිකරණ ක්‍රියාවලියේදී අපට බලපාන ප්‍රධාන කාරණයක් වෙනවා. එතකොට මේ සැලැස්ම තුළ කේන්ද්‍රයේ විදිහට සීගිරියත් මේ කියනා වූ ප්‍රධාන ගංගා නිම්න කීපය අතර අරගෙන බැලුවයින් පස්සේ අපිට ඊට පස්සේ පැහැදිලි වෙනවා ප්‍රධාන පද්ධති තුනකට මේ සීගිරි නිම්නය සම්බන්ධ වෙනවා කියලා. එකක් තමයි අනුරාධපුර පද්ධතිය. අනුරාධපුර ප්‍රදේශයට රිටිගලින් එහා පැත්ත සහ ඒ ප්‍රදේශවලට විශේෂයෙන්ම එක පද්ධතියක් විදිහට සීගිරිය සම්බන්ධ වෙනවා. අනිත් පැත්තෙන් පොළොන්නරු සිස්ටම් එකට. මේ පොළොන්නරු සිස්ටම් එකට සම්බන්ධ වීමත් අතිශයින් වැදගත් වෙනවා නාගරිකරණ ක්‍රියාවලියේදී. අනිත් එක තමයි සෙන්ට්‍රල් මවුන්ටන් එහෙම නැත්නම් කඳුකර කලාපය. මේ කඳුකර කලාප පද්ධතියටත් සීගිරිය ඉඳලා ඉතා පහසුවෙන් මේ සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ පද්ධති තුනකට විශේෂයෙන් සම්බන්ධ වීමත් එක්ක සීගිරිය නාගරිකරණ ක්‍රියාවලියට අවශ්‍ය කරන මූලික පදනම සැකසෙනවා. සීගිරිය නාගරිකරණ ක්‍රියාවලිය අපි කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කිරීම වැදගත් වෙනවා ඒකේ කාල පරිච්ඡේදය පදනම් කරගෙන. එහෙම නැත්නම් තාක්ෂණික සංස්කෘතික අවදිවල කාල පරිච්ඡේදය කොයි විදිහටද? එහෙම නැත්නම් පරිවර්තනය කොහොමද උනේ කියන එක පිළිබඳව හඳුනා ගැනීමට. සීගිරිය ආශ්‍රයෙන් අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා ලේඛනගත තොරතුරු උපයෝගී කරගෙන විශේෂයෙන්ම අභිලේඛන සහ සාහිත්‍යමය තොරතුරු උපයෝගී කරගෙන කොහොමද සීගිරි නිම්නය තුලින් අපට කාල පරිච්ඡේදයක් ගොඩනගාගත හැක්කේ කියලා. සීගිරියේ තියෙන සෙල්ලිපි සීගිරිය සහ එහි තදාශ්‍රිත කලාපයේ තියෙන සෙල්ලිපි අපි බැලුවහම ඉතාමත්ම පැහැදිලි වෙනවා මුල් අනුරාධපුර අවධිය අපි මුල් ඓතිහාසික අවධිය කියලා කියන කාලේ. එතකොට මේ මුල් ඓතිහාසික අවධියේ මුල් අනුරාධපුර අවධිය ක්‍රිස්තුපූර්ව 300 වස් වෙනකොටත් මේ සීගිරිය සහ එහි හාත්පස ප්‍රදේශ තුල විශාල විදියට මානව පළපදියම් වීම අපට හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙතනදී අපිට පැහැදිලි කරන්න ඕන කාරණය තමයි මේ වෙනකොට පූර්ව ඉතිහාසයේ සංස්කෘතිය සීගිරි නිම්නයේ කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. ඒ කේන්ද්‍රගත වෙලා ඊට දියුණු සමාජ පදනමක් සකස් කරලා තියෙනවා. අපිට පැහැදිලි වෙනවා සීගිරි නිම්නය තුලදී ඊට පස්සේ ඇති වෙන මේ මුල් අනුරාධපුර අවධිය එහෙම නැත්නම් මුල් ඓතිහාසික අවධියේ සමාජ කණ්ඩායම් විශාල වශයෙන් සම්පත් පරිහරණ ක්‍රියාවලීන් වලට දායක වෙනවා. අපි දඹුල්ලාශ්‍රිතවට ආසන්නයේ කඳුකර කලාපයේ උඩින් තියෙන මාතලේ ප්‍රදේශයේ කිට්ටුවෙන් අපි උපරිකඩ කියන ස්ථානය කියන්නේ අන්තර්ග්‍රාමයක් අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ දඹුල්ල කිට්ටුවෙන් අපි හඳුනා ගන්නවා මතුක ගාම කියන තැන. ඒ කියන්නේ තවත් භාණ්ඩ නිෂ්පාදනය කරපු ගමක් වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ඊට අමතරව විවිධ ජන කණ්ඩායම් පරුමුකවරු, ගහපතිවරු, ගමිකවරු, රජවරු මේ වගේ විවිධ කණ්ඩායම් මේ ප්‍රදේශයේ නිම්න පුරාම සීගිරියේ මහා නිම්නයේ පුරාම ජනාවාස තත්ත්වයන් මුල් අනුරාධපුර අවධිය වෙනකොට ඇති කරගෙන තියෙනවා. ඒක අපිට ඉතාමත්ම වැදගත් වෙනවා නාගරික ක්‍රියාවලියට අවතීර්ණ වීමේ තත්ත්වය හඳුනා ගැනීමේදී. මේ தත්ත්වය පදනම් කරගෙන ඊගාවට සීගිරි නිම්නය තුල අපි හඳුනාගන්නේ මධ්‍ය අනුරාධපුර අවධිය. මධ්‍ය අනුරාධපුර අවධිය වෙනකොට විශේෂයෙන්ම සීගිරිය කේන්ද්‍රගත කරගනිමින් ක්‍රිස්තුපූර්ව 500 සියවස වෙනකොට රාජධානී තත්ත්වයක් කාශ්‍යප රජුරෝ විසින් නිර්මාණය කරනවා. මේ කාශ්‍යප රජුරෝ විසින් නිර්මාණය කරන රාජධානිය තමයි සීගිරිය කියලා බොහෝ දෙනෙක් දැනට අපි ඒකේ දකින මාස්ටර් විද්‍යාත්මක අංග අධ්‍යයනය කරන්නේ. නමුත් මේ තනිකරම කාශ්‍යප රජුරන්ගේම ක්‍රියාවලියක් වෙන්න බෑ. මේ ආරම්භකයා කාශ්‍යප රජුරෝ විය හැකි. ඉන්පසු ඒක දිවිණු විදියට සංවර්ධනය කිරීම පසු කාලයේ සිදු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි හඳුනාගන්නේ පශ්චාත් අනුරාධපුර අවධිය තුල සීගිරිය කොහොමද මේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ ඇතුළු මේ නිර්මාණ
සම්බන්ධව සිදුවෙච්ච ක්‍රියාවලිය මොකක්ද කියන කාරණය. ඒක අපිට ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසත් 12 වෙනි සියවසත් අතර කාලය ආශ්‍රයෙන් සාකච්ඡා කිරීමේ හැකියාවක් තියෙනවා. සීගිරිය හා තදාත්සිත ප්‍රදේශයේ ආරම්භක ජනාවාස පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ක්‍රිස්තු පූර්ව 5000 දී පමණ තමයි මෙහි ජනාවාස ආරම්භ වන බවට හොයාගෙන තියෙන්නේ. ගාමිණී අධිකාරී සහ ප්‍රියන්ත කරුණාරත්න විසින් සීගිරිය නිම්නයේ සීගිරිය ආසන්නයේ තියෙන අලිගල සහ පොතාන කියන ස්ථාන දෙකේ සිදු කරන කැණීම්වලදී හොයාගෙන තියෙනවා ප්‍රාග්ඓතිහාසික මානවයා විශේෂයෙන් මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයා මේ ප්‍රදේශයේ මුල් ජනාවාස ඇති කරගත් බවට තත්ත්වයක්. එතනදී වැදගත්ම කාරණය තමයි මේ බලංගොඩ මානවයා. එහෙම නැත්නම් මධ්‍ය ඓතිහාසික යුගයේ මානවයාට සම්බන්ධ සැකිලි සාධකත් මෙතනින් හම්බෙනවා. ඒකම ගල්අවි, ඒ ආහාර සඳහා යොදාගත් ආහාරයටගත් සත්තුන්ගේ සාධක ආදී විශාල පුරාවිද්‍යාත්මක සාධක ප්‍රමාණයක් මේ සීගිරියෙන් හොයාගෙන තියෙනවා. ඒ සීගිරියේ අලිගල සහ පොතාන කියන කැණීම් දෙකේ සිදු කරන ලද කැණීම් ආශ්‍රය. ඒකට මේකෙදි වැදගත් කාරණය තමයි මේ ප්‍රාග්ඓතිහාසික සාධක තුලින් මුල් මානව ජනාවාස සීගිරි නිම්නේ ඇතිවීම ඊට පස්සේ ක්‍රමානුකූලව තාක්ෂණයේ පරිවර්තනයත් එක්ක පූර්ව ඓතිහාසික යුගයට පරිවර්තනය වෙලා දියුණුවක් ඇති වෙනවා. ඒකට ගල් යුගයේ මිනිස්සු ඊට පස්සේ එන සංස්කෘතික ප්‍රවාහය වෙන යකඩ තාක්ෂණය පදනම් කරගත් සංස්කෘතික පරිවර්තනයකට ප්‍රවේශ වෙලා සීගිරි නිම්නේ පුළුල් මානව ජනාවාසකරණයක් නිර්මාණය කරනවා. මේ ඡායාරූපයෙන් ඔබ දකින්නේ පොතාන ගල් ගුහාව ආශ්‍රයෙන් සිදු කරන ලද කැණීමක්. දැනට මේ පොතාන ගල් ගුහාව වනයේ අභ්‍යන්තරයේ තියෙන්නේ. ඒතර මේ පොතාන ගල් ගුහාව ආශ්‍රිත සිදු කරන ලද මහාචාර්ය ගාමිණී අධිකාරී සිදු කරන ලද කැණීමේ දර්ශනයක් තමයි මේ තියෙන්නේ. පොතාන සහ අලිගල කියන කැණීම් වලින් හඳුනාගෙන තියෙන ප්‍රාග් ඓතිහාසික මිනිස්සු පාවිච්චි කරලා තියෙන අස්ථි මෙවලම් තියෙනවා. ඊට අමතරව මයික්‍රෝලිතික එහෙම නැත්නම් ශුද්ධ ශිලා මෙවලම් තියෙනවා. ඒකම හැමර් ස්ටෝන් එහෙම නැත්නම් ගල් මිටි මේ ගල් ආයුධ නිර්මාණය කරන්න පාවිච්චි කරපු පාෂාණ මේ ස්ථානයේ තිබී හඳුනාගෙන තියෙනවා. මෙතන වැදගත්ම දේ තමයි මෙතනත් අපිට හම්බ වෙනවා කන්ද තිරුවානා වගේ පාෂාණ වර්ග. ඒකට ඒවා ගෙනල්ලා මෙතන සකස් කර ගැනීමක් සිදු කළ බවට සාධක තියෙනවා. ඒකම සත්තුන්ගේ අස්ථි කොටස් විශේෂයෙන්ම මෙවලමක් දක්වා පරිවර්තනය කරගෙන ඒව භාවිතා කිරීමත් මේ කැණීම් දෙකේදී හඳුනා ගැනීම වැදගත් වෙනවා සීගිරි නිම්නය තුලින්. මේ ඔබ දකින්නේ පොතාන ගල් ගුහාව ආශ්‍රිතව හඳුනාගත් ලද බලංගොඩ මානවයාගේ සැකිල්ල අදින් අවුරුදු 5000 පමණ පැරණි මේ සැකිල්ල වලදමා තිබෙන ආකාරය තමයි මේ ඡායාරූපයෙන් දකින්නේ. මේ පොතාන ගුහාවේ ජීවත් වූ ප්‍රාග්ඓතිහාසික මිනිසුන් තමාත් එක්ක ජීවත් වෙන පුද්ගලයෙක් මිය ගිය පසු ඔහු එම ගුහාවේම වල දැමීමක් හඳුනාගත හැකි අතර මේ වල දැමීම උක්කුටියෙන් වල දැමීමක්. එහෙම නැත්නම් නම හකුලා වල දැමීමක් විදිහටයි අපි දකින්නේ. ඒක හොඳට ආරක්ෂා වෙලා තියෙන මානව සැකිල්ලක් විදිහට මේ සීගිරියේ පොතාන මෑන් එහෙම නැත්නම් පොතාන මිනිසා අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ප්‍රාග් ඉතිහාසයෙන් අනතුරුව සීගිරි නිම්නයේ මානව ජනාවාස වඩා පුළුල් තත්වයකට පත්වනවා පූර්ව ඓතිහාසික යුගයේ නැත්නම් ප්‍රොටෝ ඓතිහාසික යුගයේ. ප්‍රොටෝ ඓතිහාසික යුගයේ තුල සීගිරිය සහ එහි තදාශ්‍රිත ප්‍රදේශ වටා එක්තරා ආකාරයකට අපි හඳුනා ගන්නවා ප්‍රධාන වශයෙන්ම පූර්ව ඓතිහාසික සංස්කෘතියේ වැඩි ස්ථානගත වීම. මේ මහා නිම්න ප්‍රදේශයෙන් අපි බංකට්ටුව, ගලේවැල, රොටවැව, කන්දලම, කලවැල උල්පත, ආනකටාව, ඒකම වට්ටක්කාවාඩිය වගේ ස්ථාන රාශියක මේ ප්‍රොටෝ ඓතිහාසික ජනාවාස ස්ථානගත වෙච්ච බවට හඳුනාගෙන තියෙනවා. පුරාවිද්‍යා පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට මේ ස්ථාන අතර බොහෝ විට ඒ යුගයේ මිනිසුන් වල දැමූ සොහොන් හඳුනාගෙන තියෙනවා. ඒකට මේ සොහොන් වැදගත් වෙන්නේ මානව ජනාවාසකරණය පිළිබඳ අපි ජනාවාස පුරාවිද්‍යාව අධ්‍යයනය කරනකොට. ඒකට සීගිරි නිම්නයේ විශේෂයෙන්ම නාගරිකරණ ක්‍රියාවලියට අවතීර්ණ වෙන්න කලින් මේ පූර්ව ඓතිහාසික මිනිසුන් යකඩ තාක්ෂණය පදනම් කරගෙන
ඒ ප්‍රදේශයට එන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි අනුරාධපුරයෙන් උඩ මේ කඳුකර කලාපයට ආසන්න පහත් කඳුකර කලාපවල මේ අය පදිංචි වෙලා මේ කඳුකර කලාපයේ තියෙන සම්පත් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියකට මොවුන් අවතීර්ණ වෙනවා. මේ සම්පත් අත්පත් කර ගැනීමේදී ඛනිජ සම්පත් එක් පැත්තකින් වෙනවා, අනිත් පැත්තට අපිට කුළුබඩු වෙනවා. ඒකට මේ ඛනිජ සම්පත් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රධාන වෙන්නේ ඔවුන්ගේ යම් යම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියද විශේෂයෙන්ම පබළු වැනි පළඳනා මාල අත්පළඳනා වගේ දේවල් සඳහා මේ පාෂාණ අලංකාර නිර්මාණ බවට පත් කරලා තිනවා මේ යුගයේදී. කොට මේ මිනිස්සු මේ සම්පත් ප්‍රයෝජනයට අර ගැනීමේදී කඳුකර කලාපයේ තියෙන දුෂ්කරතාවයන් නිසා ඒකේ තියෙන කිරිශිකර වනය සහ පදිංචි වීමේ අපහසුව එකම දැඩි වර්ෂාව නිසා මේ ප්‍රදේශවලට ආරම්භයේදී ගමන් කරේ නැහැ. පහත් කඳුකර ප්‍රදේශවල තමයි මේ අය ජීවත් වුනේ. ඒකම කඳුකරේ පහත් ප්‍රදේශවල ජීවත් නිසා වර්ෂාව මගින් ඇති කරන්නා වූ ක්‍රියාවලින් එක්ක කාදනය සහ පරිවහනය මෙන්ම තැන්පත් වීමේ ක්‍රියාවලිය තුලදී ඊට සාරවත් පසක් සීග්‍රණීමේ තියෙනවා. ඒ නිසා කෘෂි කටයුතු සිදු කළ මිනිසුන්ට මේ නිම්නේ කෘෂිකාර්මාන්තය පුළුල් ලෙස කරගෙන යාමේ අවකාශයකුත් එක් අතකින් තියෙනවා. ඒ නිසා තමයි ඒ අය ඉබ්බන්කට්ටුව ප්‍රදේශයේ තියෙන ඉඩමොරළුව වැනි කුඩා වාරි නිර්මාණ මේ යුගයේම ආරම්භ කරන්නේ. ඒකට ජලය රැස් කරලා ඒ කටයුතු සිදු කරන මේ මිනිස්සු මේ පරිසරය වෙනස් කිරීමේ ක්‍රියාවලියට එහෙම නැත්නම් යම්කිසි වාස්තුවිද්‍යාත්මක නිර්මාණ ඉදිකිරීමේ ක්‍රමවේදයකට මේ අය යනවා. ඒ නිසා මේ ස්ථාන රාශියකින් අපිට මේ ජනාවාස හම්බ වෙනවා. ඒ යුගීය වාස්තුවිද්‍යාත්මක නිර්මාණ විදියට දැනට අපිට ජනාවාස ඇසුරෙන් නිවාස හඳුනාගෙන නැති වුණත් නමුත් වාස්තුවිද්‍යාත්මකව අපිට වැදගත් වෙනවා මේ අයගේ සුසාන. ඒ සුසානාසිත වාස්තුවිද්‍යාව විශාල ප්‍රමාණයක් මේ සීගිරි නිම්නය තුලින් හඳුනාගෙන සීගිරිය පූර්ව ඓතිහාසික අවධිය පිළිබඳව අපි කතා කරනකොට සීගිරි නිම්නය මේ පූර්ව ඓතිහාසික අවධියේ සුසානාසිත වාස්තුවිද්‍යාව විශේෂයෙන්ම ඉබ්බන්කටුව ගලේවැල කැණීම් වලදී තහවුරු කරගෙන තියෙනවා. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ සොහොන් දිකිරලා තියෙන ආකාරය පිළිබඳ සිලාමංජුසා සොහොන් ඉබ්බන්කටුවෙන් හම්බෙලා තියෙනවා. ඊට අමතරව මුල්ම මැටිවරු සුසානෙකුත් මේ ඉබ්බන්කටුව සුසානෙන් හඳුනාගෙන තිබීම වැදගත් වෙනවා මේ විශ්වානාසිත වාස්තුවිද්‍යාව අධ්‍යයනය කිරීමේදී. ඊට අමතරව බාරණි සුසාන මේ වගේ සුසාන ආකෘති අපිට ඉබ්බන්කටුවෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒක ගලේ වෙලත් අපි හඳුනා ගන්න මේ සුසාන අභ්‍යන්තරය සකස් කර ගැනීම පිළිබඳ ඉබ්බන්කටුවෙන් අපිට හම්බෙන නිදර්ශන මෘත ශරීරවල කොටස් එහෙම නැත්නම් අස්ථි මේ බාරණි වල තැම්පත් කරලා මේ සුසාන අභ්‍යන්තරයේ තැම්පත් කිරීම තමයි සිදු කරලා තියෙන්නේ. සුසාන ආශ්‍රිතව ඉදිකිරීම අපිට දැක ගන්න හම්බ වෙනවා. මෙතන ක්ලස්ටර් එකක් එහෙම නැත්නම් පොකුරක් ආකාරයට මේ සුසාන ඉදිකර තිබීම පිළිබඳ තොරතුරු. එකම බරණි සුසාන පිළිබඳ සාධක. එකම ඉබ්බන්කටුවේ සුසාන ආශ්‍රිතව කැණීම් වලින් හම් වෙන විවිධ මැටි බඳුන් වර්ග. එකම විදේශීය ඛනිජ පාෂාණ වන කානීලියන් සහ ඇගේට් කියන ඛනිජ පාෂාණ වර්ග දෙක උපයෝගී කරගෙන සහ වීදුරු පබළු උපයෝගී කරගෙන නිර්මාණය කර තියෙන අතිශයින්ම අලංකාර මාලයක්. මේක සීගිරියේ පූර්ව ඓතිහාසික සුසානයක් ආශ්‍රයෙන් තමයි හම්බෙන්නේ. ඒකට සීගිරියේ අනිත් වැදගත් කාරණය තමයි මේ සුසාන ආශ්‍රිතයෙන් හඳුනාගෙන තිනවා මිනිසුන් හිස පළඳන රන් සිරස් පටියක්. ඒකට මේ රන් සිරස් පටියක් හිස පැළඳීම මිනිසෙකු සිදු කරන්නේ යම්කිසි නායකත්වයක් ගම්ම්‍ය කිරීම සඳහා බව තමයි පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ. එතකොට මේ ප්‍රදේශයේ මේ වෙනකොට ප්‍රාදේශීය නායකත්වයක් ගොඩනැගී තිබුණාද කියන කාරණය අපිට එනවා. විශේෂයෙන්ම ඉහළ කඳුකර කලාපයේ තියෙන සම්පත් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළදී ඒවා හැසිරවීමේ නායකත්වය සීගිරි නිම්නය තුළ තියෙන ඇති. ඒ නිසා මේ ආකාරයට දේශීය විදේශීය භාණ්ඩ හසුරුවමින් ඒවා කළමනාකරණය කිරීමට යම් නායකත්වයක් අවශ්‍ය වෙනවා. එවැනි අවස්ථාවක් අපිට අර හිස පනදනාව තුනේ හඳුනාගත හැකි කියලා විශ්වාස කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රාදේශීය පාලන නායකත්වය
ඊටාත්ම වැදගත් වෙන්නේ අපිට මේ සීගිරි නිම්නය තුලදී විශේෂයෙන්ම රාජ්‍යත්වයට එක්ක පදනම් වෙන නාගරිකකරණ ක්‍රියාවලියට අවතීර්ණ වීම සඳහායි. අපි හඳුනා ගනු ලබනවා සීගිරියේ මීළඟට විශේෂයෙන් මුල් ඓතිහාසික යුගය තුලදී සීගිරි නිම්නය තුල ජනාවාස වෙන පිරිස් අතරේ පර්යන්ත කලාප තුල සීගිරි නිම්නයත් ඊට හාත්පස කලාපයත් විවිධ රාජ්‍යත්වයේ පදනම් කරගත් තනතුරු අපිට හඳුනාගත හැකි වෙනවා. ඊටාම ආසන්නෙන් නඹුල්ලට තියෙන නාලන්ද ප්‍රදේශයේ අපට හම්බෙනවා මහා චූඩික රජු පිළිබඳ සෙල්ලිපියක් දෙමඩෝයෙන්. මේ දෙමඩෝයෙන් හම්බෙන මේ සෙල්ලිපියෙන් මහා චූඩික රජු කියන එකෙන් මාර්ථවත් වෙන්නේ මහා මණික බහාරකාරයා කියන අදහස. එහෙම නැත්නම් මේ ඛනිජ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය හැසිරුව පුද්ගලයා විදියට. ඒකට මේක අපිට වැදගත් වෙන කාරණේ තමයි නාගරිකකරණ ක්‍රියාවලියකදී රාජ්‍යත්වයේ අවශ්‍යතාවය. එහෙම නැත්නම් මේ ප්‍රාදේශීය වශයෙන් ඇති වෙලා තියෙන නායකත්වය ප්‍රධාන වෙලා තිනවා මුල් ඓතිහාසික යුගයේ වෙනකොට සීගිරි නිම්නයට තදාශ්‍රිත ප්‍රදේශවල පර්යන්ත ප්‍රදේශවල. ඒ තාමත්ම වැදගත් කාර්යයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේ දෙන්නේ සීගිරියේ නිම්නය තුල පිහිටන ඉබ්බන් කට්ටුව ප්‍රදේශයෙන් හඳුනාගෙන තියෙන කානීලියන් පබළු සහිත තවත් අර මාලයට අමතරව තවත් කානීලියන් පබළු විශාල ප්‍රමාණයක්. කානීලියන් පබළු සහ ඇගේත් පබළු මෙතනදී පුරාවිද්‍යා කැණීම් වලින් ඉබ්බන් කට්ටුවෙන් සොයා ගන්න තියෙන. සීගිරි නගර අධ්‍යයනය කළ හැකි ආකාරය තමයි අපි මීගාවට ප්‍රවේශ වෙන්නේ. දැන් මුල් ඓතිහාසික අවධිය වෙනකොට සීගිරිය හාත්පස ප්‍රදේශය සීගිරිය ඇතුළේ අපි හඳුනා ගන්නවා මේ විශේෂයෙන්ම මුල් ඓතිහාසික අවධියේ ජනාවාසමේ තත්ත්වයන්. සීගිරිය නගරයක් විදියට සංවර්ධනය වීමට කලින් එතන මුලින්ම ගොඩනැගෙන්නේ මුල් ඉතිහාසය තුලදී ආරාමීය තත්ත්වයක්. අපි ඒකෙදි හඳුනා ගන්නවා ලෙන් විශාල රාශියක්. එතකොට මේ ලෙන් පූජා කරලා තියෙන විවිධ ජන කණ්ඩායම්. සීගිරිය නගරයක් වෙන්න කලින් භික්ෂු ආරාමයක් විදියට තමයි පැවතිලා තියෙන්නේ. එතකොට මුල් ඓතිහාසික යුගයේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සියවස දක්වා කාල පරාසයට යනවා. සීගිරිය රාජධානියක් විදියට නගරයක් විදියට සංවර්ධනය වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5. අර පූර්ව ඉතිහාසයේ ඉඳලා ඇති කරලා තිබිච්ච සමාජ පදනම මුල් ඉතිහාසයේ තවදුරටත් සංවර්ධනය වීමේදී ක්‍රිස්තු වර්ෂ 500 වස වෙනකොට සීගිරියට හැකියාව ලැබිලා තියෙනවා ඒ ප්‍රදේශයේ මේ නාගරික ක්‍රියාවලියකට අවතීර්ණ වන්න වූ සියලුම දේවල් මේකේ නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ශිල්පීන් විවිධ හැකියාවන් සහිත ශිල්පීන් මේ ප්‍රදේශයේ ආශ්‍රයෙන් සිටි බවට මුල් ඓතිහාසික සෙල්ලිපිවල විශාල කටුණු ප්‍රමාණයක් අපිට තියෙනවා. ඒකම ඒ පරිසර පද්ධතිය සකස් කිරීමේදී වාරි ශිෂ්ටාචාරයක් මේ වෙනකොට සීගිරි නිම්නය තුළ පුළුල් ආකාරයෙන් ස්ථානගත වෙලා තියෙනවා. ඒකට මෙන්න මේ කියන කාරණා එක්ක දේශපාලන ආගමික සහ සමාජ කියන පදනම පසුබිම ඉතා හොඳින් නගරයක් නිර්මාණය වීමට අවශ්‍ය කාරණය මේ ක්‍රියාවලිය තුළදී සීගිරි නිම්නයේ නිර්මාණය වෙලා තියෙනවා. ඒකම තාක්ෂණය සම්පත් පරිහරණය ආදී ක්‍රියාවලින් එක්ක ගොඩනැගෙනා වූ තත්ත්වයන් මත සීගිරිය නගරයක් වීමට අවශ්‍ය කරන ක්‍රියාවලිය විශේෂයෙන්ම සැකසීලා තියෙනවා. මේ නිසා අපි සීගිරි නගරය අධ්‍යයනය කිරීමේදී මෙන්න මේ කාරණා පිළිබඳ අවධානයෙන් යුතුව අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. එකක් තමයි නාගරික වාස්තුවිද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරනකොට ඒ වාස්තුවිද්‍යා සංකල්ප පිළිබඳ අපිට අවධානය යොමු කරන්න වෙනවා. ඊගාට සීගිරි නගර නිර්මාණය පිළිබඳ, ඊගාට ගොඩනැගිලි ආකෘති පිළිබඳ, ඊගාට උයන් සැලසුම් එක්කම අලංකාරාත්මක සිව් වාස්තුවිද්‍යා අංග සහ තාක්ෂණ. අන්තර්ගත වාස්තුවිද්‍යා සංකල්ප පිළිබඳ අපි සාකච්ඡා කරනකොට සීගිරිය බලකොටු නගරයක් විදිහට තමයි අපි දකින්නේ. එතකොට මේ සීගිරිය බලකොටු නගරයක් විදිහට අපි දකිනවා. අනුරාධපුරෙත් අපි දකින්නේ බලකොටු නගරයක් විදිහට. හේතුව තමයි ඒ නගරය අනුරාධපුරේ නගරය නිර්මාණය කරලා අක්කර 250ක භූමිය, ඒ අක්කර 250 වටා දියාගලක් නිර්මාණය කරලා තිනවා බලකොටුව ආරක්ෂා වෙන ආකාරයට. ඊට පස්සේ වට ප්‍රාකාරයක් අපිට දැක ගන්න හම්බෙනවා. සීගිරියෙත් ඒ වගේමයි දියාගලක් නිර්මාණය කරලා තිනවා. ඊට අභ්‍යන්තරයෙන් සහ පිටතින් වට ප්‍රාකාර දෙකක් අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. එතකොට සීගිරිය නිර්මාණය කරලා තින්නේ ක්වේර රාජ්‍ය සංකල්පයට අනුව කියලා තමයි බොහෝ පරිශපෙන්ගේ අදහස වෙලා තියෙන්නේ. ක්වේර රාජ්‍ය සංකල්පයේදී ක්වේරයාගේ මාලිගාව යන සංකල්පයේ මත පිහිටවලා
මේ නගරය සකස් කිරීම තමයි සිදුවන්නේ. ඒකට කුවේර රාජ සංකල්පයට පිටපු නගර කීපයක්ම අපිට තියෙනවා. එකක් තමයි අපිට සීගිරිය. ඊට පස්සේ අපි දකිනවා යාපහුව. ඊට පස්සේ අපි දකිනවා දඹදෙණිය. ඊට පස්සේ අපි දකිනවා මහනුවර. මේ නගර සියල්ලම කුවේර රාජ සංකල්පය අනුව නිර්මාණය වෙච්ච නගර. එතකොට මේ අන්තර්ගත වාස්තු විද්‍යා සංකල්ප තුනොත් ඒක අපිට පැහැදිලි වෙනවා. මේක මේ ආකාරයෙන් නිර්මාණය කරන්න ඇති කියන කාරණය. ඒකේ තියෙන චිත්‍ර, ඒකේ තියෙන කැටයම්, ඒකේ තියෙන වෙනත් කලා නිර්මාණ මේ සියල්ලම සීගිරි නගරේ මේ වාස්තු විද්‍යා සංකල්ප අධ්‍යයනයේදී අපට ප්‍රයෝගී කරගන්න පුළුවන් වෙනවා. ඊගොන්ට සීගිරි නගර නිර්මාණය කිරීම සඳහා කොයි විදියටද සැලැස්ම සකස් කරගත්තේ කියන කාරණය. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන පර්වතයේ මූලික කරගෙන කේන්ද්‍ර කරගෙන තමයි මේ නගරය නිර්මාණය කරන්නේ. ඒකට නගරය නිර්මාණය කිරීමේදී ඒක කාර්තු වලට අනුව බෙදලා කොටස් 4කට බෙදලා ගල පදනම් කරගෙන ඒකේ අන්තර්ගත වාස්තු විද්‍යාත්මක නිර්මාණ ස්ථානගත කිරීම තමයි සිදු කරලා තියෙන්නේ. අපි ගොඩනැගිලි ආකෘති ගත්තාම විවිධ ගොඩනැගිලි ආකෘති සීගිරියේ තියෙනවා. එකක් තමයි රජමාලිගාව ඇතුළු ඒ කොටස්. ඒකම විවේක ස්ථාන සඳහා සකස් කරපු තැන්. ඒකම විශේෂයෙන්ම ජල කළමනාකරණ කටයුතුත් එක්ක සකස් කරලා තියෙන ඒට අදාළ වන ගොඩනැගිලි. රාජකීය අවශ්‍යතා සඳහා අවශ්‍ය වෙන ගොඩනැගිලි. ඒකම රජුරුවන්ට නිවාසිකව ඉන්න අවශ්‍ය කරන ගොඩනැගිලි. ඒකම රජුරුවන්ගේ විවේක ස්ථාන වෙලාවලදී භාවිතයට ගත හැකි ආකාරයේ ගොඩනැගිලි මේ සීගිරියේ ඇතුලේ අභ්‍යන්තරයේ අපිට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒකට උයන් සැලසුම්කරණය සීගිරියේ සුවිශේෂයි. එතකොට මේ උද්‍යාන සැලසුම්කරණය ගනිද්දී අර වගේම මුළු විශාලම කළු ගල උපයෝගී කරගනිමින් ඒක පදනම් කරගෙන මේ උද්‍යානය එක ආකාරයකට මාලක ක්‍රමයකට සකස් කර ගැනීම අපි හඳුනා ගන්නවා. එතකොට මේ මාලක ක්‍රමයට සකස් කර ගැනීම තුලදී යම් යම් ස්ථානවල ස්ථානගත කරලා තියෙන දේවල් වෙනස් වෙනවා. අපිට මුලින්ම දකින්න තියෙන විශාල ගල් පර්වතයේ ඉහළින් මාලිගාව දකින්න හම්බෙනකොටම ඊට පහළින් අපිට හම්බෙන ප්‍රදේශය අපි නම් කරන්නේ බෝල්ඩර් ගාඩන් එකට. එහෙම නැත්නම් පර්වත උද්‍යානය විදියට. ඒතර මේ පර්වත උද්‍යානය ඇසුරෙන් අපි දකිනවා රාජකීය ගොඩනැගිලි, රාජසභා මණ්ඩපය ඇතුළේ එවැනි ගොඩනැගිලි. ඒකම අපි දකිනවා ලෙන් පද්ධතියකුත්. ඒ බෞද්ධ ආරාමයේ තිබිච්ච ලෙන් පද්ධතිය ආකාරයෙන්ම ඒ අවස්ථාවේ තියෙනවා. ඒක මේ ගොඩනැගිලි අතර උද්‍යාන සැලසුම්කරණයේදී විශේෂයෙන්ම මේ බෞද්ධ වාස්තු විද්‍යාවට අයිති ගොඩනැගිලි එතන තියෙනවා. ලෙන් විතරක් නෙමෙයි. පස්සේ කාලි සංවර්ධන පබ්බත විහාර මේ සීගිරි නිම්නේ තියෙනවා. ඒ ගොඩනැගිලි සැලසුම් කිරීමේදී අපි අනුරාධපුරයේ දකින පබ්බත විහාරයක් විදියට නෙමෙයි සීගිරි පබ්බත විහාරය නිර්මාණය කරන්නේ. ඒකට එතන තියෙන පාෂාණ උපයෝගී කරගෙන ඒ භූමියට ගැළපෙන ලෙස පබ්බතාරාමයේ නිර්මාණය කරගෙන එතන උද්‍යානය සැලසුම් කරලා තියෙනවා. ඒකම පල්ලෙහාට එනකොට අපි ජල උද්‍යාන දෙකක් දකිනවා. මහශිලා ජල උද්‍යානය සහ ශුද්‍රශිලා ජල උද්‍යානය. එතකොට මෙන්න මේ උද්‍යාන සැලසුම්කරණය සකස් කිරීමේදී විශේෂයෙන් ඉන්දියාවේ මුගල් වාස්තු විද්‍යාවේ දැකගත හැකි ලක්ෂණ මුගල් වාස්තු විද්‍යාව පසු කාලේ වුණත් නමුත් ඒකේ තියෙන සමහර ලක්ෂණ අපි සීගිරියෙන් හඳුනා ගන්න. එකම ජපානයේ තියෙන දේවල්, රෝමයේ තියෙන ඒවා. මේ වගේ වාස්තු විද්‍යාත්මක සැලසුම් වල සංකලනයක් සීගිරිය ඇසුරෙන් දැක ගැනීමට හැකියාව ලැබෙන බව තමයි මේ පිළිබඳ අධ්‍යයනය කරන ලද උගතුන්ගේ අදහස වෙලා තියෙන්නේ. එක්කම සීගිරිය අලංකාරාත්මක වාස්තු විද්‍යාත්මක නිර්මාණ තියෙන අවශ්‍ය තැනදී ලස්සන කැටයම් චිත්‍ර ඒවා භාවිතා කරලා තියෙනවා. එතකොට ඒවා අපි අලංකාරාත්මක කටයුතු මූර්ති ඒ වගේ ආදී තුලින් දකිනවා. සීගිරියේ නිර්මාණයේදී වාස්තු විද්‍යාත්මක අංග අතර තාක්ෂණය සුවිශේෂ වෙනවා. මේ තාක්ෂණික ක්‍රියාවලියේදී ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ තාක්ෂණය සුවිශේෂයි. ඒකම ජල උද්‍යාන ඉදිකිරීමේ තාක්ෂණය සුවිශේෂයි. ඒකට මේ සියල්ලම පරිසරය හා සැබඳිලා නිර්මාණය වීමක් විදිහට තමයි අපි දකින්නේ. දැන් සීගිරියේ උද්‍යාන නිර්මාණය කිරීමේදී ජල උද්‍යානයේ පාවිච්චි කරලා තියෙන තාක්ෂණය හරිම සුවිශේෂ ක්‍රියාවලියක් වෙනවා. ඉහළින් සීගිරි ගලට වැටෙන වතුර ඒකරාශී කරගෙන උඩ පොකුණු පුරවලා අතිරික්ත ජලය පල්ලෙහාට ගෙනැල්ලා මේ පොකුණු ක්‍රියාත්මක කිරීම සිදු කර බවට සාධක හඳුනාගෙන තියෙනවා. තම සමහර උගතුන්ගේ තර්කයක් තියෙනවා සීගිරිය ආසන්නයේ තියෙන පිදුරංගල. මේ පිදුරංගල ගල ඉහළ ගත්තාම ඒ ගල ඉහළට එකතු වෙන ජලය යම් ආකාරයකට ඒ ගලෙන් පල්ලෙහාට ගෙනල්ලා සීගිරියට පොම්ප කරාද කියන කාරණය පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. ඒකේ පිටි මානු.
කෙසේ වෙතත් විදුරංගල තියෙන සීගිරියට ආසන්නේ සීගිරිය වෙනමම මේ තාක්ෂණික ක්‍රියාවලිය ජල කර්මාන්තය සම්බන්ධයෙන් අපි හඳුනා ගන්නු ලබන. එකම ගොඩනැගිලි ඉදිකිරීමේදී ස්වභාවික පර්වත උපයෝගී කරගෙන තියෙනවා මේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ ඉතා හොඳින් ගලපලා ගොඩනැගීම සඳහා. ඒවා තමයි අපිට මේ සීගිරිය වාස්තු විද්‍යාත්මක පැත්තෙන් අධ්‍යයනය කිරීමේදී හඳුනා ගන්න හැටි කාරණා බවට පත් වෙන්නේ. සීගිරි නගරය තුළ දැකගත හැකි ප්‍රධාන වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අපිට කොටස් කීපයක් ඇතුලේ සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි අක්ෂීය කේන්ද්‍රීය සැලැස්මක් සීගිරියේ තියෙනවා කියන කාරණය. ඊගාවට ස්වභාවික සහ ජ්‍යාමිතික සැලැස්මක් සීගිරියේ තියෙනවා කියන කාරණය. ඒකම එහි සමතුලිත සහ අසමතුලිත වාස්තු විද්‍යාංග තියෙනවා කියන කාරණය. ඒකම රාජධානියේ ප්‍රධාන කොටස් රාජාංගණය, ඇතුළු නුවර, පිටනගරය සහ ගම විදියට වෙන් කරලා අධ්‍යයනය කිරීමේ හැකියාවක් සීගිරිය තුල තියෙනවා. අපි මුලින්ම බලමු මේවා කොයි ආකාරයෙන්ද මේ වාස්තු විද්‍යාත්මක පැත්තෙන් ගොඩනැගිලා තියෙන්නේ කියන කාරණා. සීගිරිය තියෙන්නේ අක්ෂීය හා රේඛීය සැලැස්මක් තුල. අක්ෂීය හා රේඛීය සැලැස්මක් තුල සීගිරිය නිර්මාණය කිරීමේදී ගල තමයි කේන්ද්‍රය කරලා තියෙන්නේ. ඒකට අනුව ප්‍රධාන කාර්තු හතරකට මේ ප්‍රධාන අක්ෂ දෙකක් ඡේදනය කරලා කාර්තු හතරකට බෙදාගෙන තියෙනවා. ඒක අපි උතුරු දකුණු නැගෙනහිර බටහිර ආදී වශයෙන් ඉතා විධිමත් ජ්‍යාමිතික සැලැස්මක් තුළ ස්ථානගත කිරීමක් විදියටයි දකින්නේ. මේ සැලැස්මෙන් ඔබට පැහැදිලි වෙනවා කොහොමද මේ අක්ෂීය සහ රේඛීය එහෙම නැත්නම් කේන්ද්‍රීය සැලැස්ම නිර්මාණය කරගෙන තියෙන්නේ කියන කාරණය. ඒකෙදි අපිට වැදගත් කාරණේ තමයි දැනට සීගිරිය අපි ගත්තාම සීගිරි නගරයෙන් බටහිර පස තියෙන කාර්තු දෙකක් පැහැදිලිවම අපට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඉන් එක කාර්තුවක් මේ වෙන විට කැණීම් කරලා සංරක්ෂණය කරලා තියෙනවා. ඒකට සීගිරි නගරයේ ඉතුරු කාර්තු තුනම තවම කැණීම් කරලා සංරක්ෂණය කරලා නැහැ. යම් යම් තැන්වල කැණීම් කරගෙන යනවා දියාගල ඇතුළු ප්‍රදේශ. නමුත් මේක සම්පූර්ණ සැලැස්මම හඳුනා ගැනීම සඳහා වූ කැණීමක් සීගිරි නිම්නේ මේ වෙනකොට වෙලා නැහැ. විශේෂයෙන් බටහිර පැත්තේ එක කාර්තුවක් කැණීම් කරලා සංරක්ෂණ කටයුතු සිදු කරලා තියෙනවා. ඒ අනුව මේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ මේ කාර්තු හතර කේන්ද්‍රීය සැලැස්ම තුලදී මේ අක්ෂ පාවිච්චි කරමින් ඉතාමත්ම හොඳ ජ්‍යාමිතික ස්ථානගත කිරීමක් විදිහට මේ සැලැස්ම තුලින් අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. සීගිරිය දැක ගන්න පුළුවන් ගොඩනැගිලි ආකෘතිය අපට පර්වතාශ්‍රිත ගොඩනැගිලි තුලින් දැක ගන්න හම්බ වෙනවා. ඇතුළු නගරය තුලින් දැක ගන්න හම්බ වෙනවා. පිට නගරය තුලින් දැක ගන්න හම්බ වෙනවා. ගම තුලින් දැක ගන්න හම්බ වෙනවා. අපි මේ එක් එක් කොටස් කොහොමද තියෙන්නේ කියලා මෙතන ඉඳලා විග්‍රහ කරලා සීගිරිය ඇතුළු නගරයේ වාස්තු විද්‍යාත්මක අංගවලට ජල උද්‍යානය, පර්වත උද්‍යානය සහ මාලිගාව ඇතුළත් වෙනවා. මේ කොටස් විශේෂයෙන්ම ඇතුළු නගරයේ වාස්තු විද්‍යාත්මක අංග අධ්‍යයනයේදී අපිට සාකච්ඡා කරන්න හැකියාව. මේ සීගිරි පර්වතයේ පිහිටීම, එතකොට කේන්ද්‍රය සැලැස්ම එහෙම නැත්නම් අක්ෂීය සැලැස්ම නිර්මාණය කරගන්න මේ පාෂාණය තමයි පදනම් කරගෙන තියෙන්නේ. අපිට මේ උතුරු පැත්තේ ඉඳලා මේ පාෂාණය දිස්වන ආකාරය තමයි මෙතනදී හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ පාෂාණයේ පිහිටීම අනුව සිංහයේ උතුරු දිහා බලාගෙන බිම වාඩි වෙලා ඉන්න විදිහට තමයි මේ ගලෙන් දැක ගන්න හම්බෙන නිසා මේක සීගිරි බවට පත්වන බවට බොහෝ අයගේ අදහස් තියෙන්නේ. අපි දකිනවා විශේෂයෙන් 13 වෙනි සියවසේ ඉඳලා සීගිරිය රචනා කරලා තියෙන කුරුටු ගී තුලත් සීහගිරි කියන වචනය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට මේ ගල ගිරිය පර්වතයේ පිහිටීම සිංහයෙකුගේ හැඩය නිසා මේක සීගිරි බවට පත්වන විදිය තමයි අපට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒකට සීගිරිය ගත්තාම මීටර්ස් 200ක් විතර උස පර්වතයක් විදියට තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒකම වසර මිලියන 2500කට වඩා පැරණි පාෂාණ ඛණ්ඩයක් විදියට මේ භූ විද්‍යානුකූලව මේ පාෂාණය හඳුනාගෙන තියෙන්නේ සීගිරියේ නිර්මාණයට බලපාලා තියෙනවා.
සීගිරිය පාෂාණය තුල හඳුනා ගන්න මේ පාෂාණ පර්වතය තුල හඳුනා ගන්න හම්බෙන පාෂාණ අතර ග්‍රැනයිට්, සිල්මනයිට්, මිග්මටයිට් සහ බයෝටයිට් වගේ සහ නයිස් කියන පාෂාණ මේ පර්වත ප්‍රදේශයේ ආශ්‍රයෙන් දැක ගැනීමට හැකි බව තමයි භූවිද්‍යාඥයන්ගේ අදහස වෙන්නේ. මේ මෙටමෝෆික් රොක් ගණයට අයිති. එහෙමත් නැත්නම් විශේෂයෙන්ම භූවිද්‍යාඥයින් පෙන්වලා දෙන ආකාරයට මේ භූමියේ ඇතිවන විපරීත ගණයේ පාෂාණ ඛණ්ඩයක් හැටියට තමයි අපිට සීගිරිය මේ පාෂාණ ඛණ්ඩ හඳුන්වන්න හැකියාව ලැබෙන්නේ. ඒකට සීගිරියේ ඇතුල් නගරය මේ සැලැස්මෙන් ඉතාමත්ම පැහැදිලි වෙනවා. පර්වතය ඇතුළත් වෙලා තියෙන මාලිගා ප්‍රදේශය තමයි කේන්ද්‍රය බවට පත් වෙලා තියෙන්නේ. ඒක පර්වතයේ ආසන්නයේ වටා තියෙන කන්ටුවර්ස් සහිත එහෙම නැත්නම් රැලි සහිත භූමිය තුල පීඩනවා විශේෂ පාෂාණ ඛණ්ඩ. ඒක අපි පර්වත උද්‍යානයේ විදියට මේ ගල අවට පිටාවේ හඳුනාගත හැකි කොටස දක්වනවා. ඒකට ඒකේ තියෙන වාස්තු විද්‍යාංගات අයිති වෙන්නේ ඇතුල් නගරයටම තමයි. එකම ජල උද්‍යාන දෙකම මහශිලා ජල උද්‍යාන සහ සුද්ධ ශිලා ජල උද්‍යාන අපිට මේ සැලැස්මේ හඳුනා ගන්න පුළුවන් සීගිරිය ඇතුල් නගරයේ පිහිටන වාස්තු විද්‍යාත්මක නිර්මාණ විදියට. ඒකම පිටනගරය අපි ගත්තාම පිටනගරයේ සුවිශේෂ කාරණා කීපයක් අපි දැක ගන්න හම්බෙනවා. ඒ පිටනගරයේ එක් පැත්තකින් විශේෂයෙන්ම දකුණු පැත්තකින් සීගිරි වැව පිහිටලා තියෙනවා. ඒකම දියාගල් ටික පිහිටලා තියෙනවා. මේ පිටනගරේ. ඒකට පිටනගරේ තව පිහිටන ගොඩනැගිලි කුමන ආකාරයේවා විය යුතුද යන්න පිළිබඳව පර්යේෂණ වලින් ඉතා පුළුල් ලෙස මේ වෙන විට අනාවරණය කරගෙන නැහැ. මොකද සීගිරි සැලැස්ම සම්පූර්ණයෙන්ම මේ වෙනකොට අධ්‍යයනය කරලා නැති නිසා කොහොම වුණත් මේ පිටනගරයට පිටතින් සීගිරි ගම නිර්මාණය වෙලා තියෙන්නේ නැති කියන කාරණය අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඔබට මේ සැලැස්මෙන් ඉතා පැහැදිලිව ඇතුළු නගරයේ සහ පිට නගරයේ පිහිටීම සීගිරි සැලැස්ම තුල හඳුනා ගන්න පුළුවන්. ඇතුළු නගරයේ සැලැස්ම සුවිශේෂ වාස්තු විද්‍යාත්මක ක්‍රමයකට අපි නිකන් බැලුවොත් නිකන් ගන්ධ කුඩි සැලැස්මක් වගේ. මණ්ඩපයේ සාන්තරාලයේ පිහිටීම වගේ තමයි මේ ඇතුළු නගරයේ සැලැස්ම තියෙන්නේ. නමුත් පිට නගරයේ සැලැස්ම ඍජුකෝණාශ්‍රාකාල සැලැස්මකට නිර්මාණය කිරීමක් අපි හඳුනා ගන්නු ලබනවා. සීගිරිය අපි පුළුල් අධ්‍යයනය කිරීමේදී මේ සැලැස්මෙන් අපට පැහැදිලි වෙනවා තියෙන අංග මොනවද කියන කාරණේ. එකක් තමයි සීගිරියේ පළමුවෙන්ම තියෙන්නේ අපට පිට ප්‍රාකාරය. පිට ප්‍රාකාරයට ඇතුලෙන් අපි දකිනවා සීගිරියේ තියෙන එක විශේෂයෙන් අපි සකස් කරන මේ ආරක්ෂිත ජල පහර, ඒ කියන්නේ ඇල සීගිරි මෝටා එක. ඒකම ඊට පස්සේ අපි නැවත දකිනවා ඇතුළත ප්‍රාකාරය. ඇතුළත ප්‍රාකාරයෙන් ඇතුළත අපි නැවතත් දකිනවා මේ සීගිරිය වටා තියෙන මේ දියාගල මෝටා එක දියාගල පිටලා තියෙන ආකාරය පිළිබඳ. ඒක දියාගල් දෙකක් පිටින් දියාගලකුත් ඇතුළතින් දියාගලකුත් දෙකක් විදිහට මේ දියාගල් දෙකක් සීගිරියේ දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒක සුවිශේෂයි. හේතුව තමයි මේක බලකොටු නගරයක් විදිහට එහෙම නැත්නම් මම ඔබට කිව්වා කුයර රාජ සංකල්පයට නිර්මාණය කරන නගරයක් විදිහට තියෙන නිසා ආරක්ෂාව දැඩි ලෙස සලසලා තියෙනවා. ඒක දොරටු හතරක් සර දිශාවෙන්ම තිබිච්ච බවට සාධක හඳුනාගෙන තියෙනවා. බටහිර, දකුණ සහ නැගෙනහිර මෙන්ම උතුර. ඒකම දැනට සීගිරියට ප්‍රවේශ වීමට ප්‍රධාන විදියට ලබා දීලා තියෙන්නේ බටහිර පැත්තේ තියෙන ප්‍රවේශය. ඒ ප්‍රවේශයෙන් ඇතුල් වෙලා තමයි සීගිරිය වර්තමානයේ නරඹන්න අපිට හැකියාව තියෙන්නේ. නමුත් අනිත් කොටස් මේ වලට දැනට පර්යේෂණ කරලා ඒ වාස්තු විද්‍යා නිර්මාණ හඳුන්වාගෙන නැහැ. ගෝණයෙන් සිට සීගිරිය දර්ශනයක් ඔබ මේ දකින්නේ තාමත්ම පැහැදිලි. පිට ප්‍රාකාරය අපිට තියෙනවා. දියාගල පිට දියාගල තියෙනවා. ඇතුළත දියාගල තියෙනවා. ඇතුළත ප්‍රාකාරය තියෙනවා. මහශිලා ජල උද්‍යානය, ශුද්ධ ශිලා ජල උද්‍යානය, පර්වත උද්‍යානය සහ සීගිරිය මාලිගාව නිරූපණය වෙන සීගිරි ගල, එකම සීගිරි වැව
ඉතා පැහැදිලි ලෙසම මේ ගුවන් දර්ශනය තුළින් අපට දැක ගන්න හැකියාව ලැබෙනවා. ඒකම සීගිරියට ඇතුල් වීමට තිබූ ප්‍රධාන ප්‍රවේශ තුනක් බටහිර, උතුර සහ දකුණු පැත්තෙන් වෙන ප්‍රවේශ හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. මේක අපි ගත්තාම පැහැදිලි වෙන දේ තමයි මේ වාස්තු විද්‍යාඥයන් උතුර සලකලා එහෙම නැත්නම් උතුරට කේන්ද්‍ර කරගෙන තමයි මේ සැලැස්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට මේක ඉතාමත්ම හොඳ ජ්‍යාමිතික සැලැස්මක්. ජ්‍යාමිතික සැලැස්මක් කියලා කියන්නේ මේක නිර්මාණය කරන්න අනුගමනය කර තියෙන වාස්තු විද්‍යාත්මක නිර්මාණ සියල්ලම විධිමත් ජ්‍යාමිතික සැලැස්මක්. එක්කෝ එක චතුරස්‍රාකාරයි, එක්කෝ එක වෘත්තාකාරයි, එක්කෝ එක ඍජු කෝණාස්‍රාකාරයි. ඒ වගේ කුමන හෝ අෂ්ටාෂ්ටාකාර මේ වගේ ජ්‍යාමිතික අංගයකට තමයි ඔවුන් මේ වාස්තු විද්‍යාත්මක නිර්මාණය කිරීමට පාදක කරගෙන තියෙන්නේ. ඒ නිසා සීගිරිය අපි දකිනවා ඉතාමත්ම හොඳ නිවැරදි ජ්‍යාමිතික සැලැස්මක්. ඊළඟට මම ඔබට පැහැදිලි කරන්න කැමති මොන ආකාරයකද මාලිගා ප්‍රදේශය තිබුණේ. ඒ මාලිගා ප්‍රදේශයේ අන්තර්ගත වෙලා තියෙන වාස්තු විද්‍යාත්මක නිර්මාණ මොනවද කියන කාරණේ. මේ ගුවන් දර්ශනයෙන් ඔබ දකින්නේ සීගිරියේ පාෂාණයත් එක්ක තියෙන මාලිගා ප්‍රදේශය. සීගිරියේ මාලිගා ප්‍රදේශය නිර්මාණය කිරීමේදී මේ පාෂාණ ඛණ්ඩයේ ඉහළ ප්‍රදේශ මීටර් 200ක් විතර උස මේ පාෂාණ ඛණ්ඩයේ ඉහළ තෝරාගෙන තියෙනවා. එතකොට එතනදී මූලික වශයෙන් මාලිගා සංකීර්ණයක් නිර්මාණය කිරීමට මේ වාස්තු විද්‍යාඥයන් සැලසුම් කරලා තියෙනවා. ඒකම සීගිරියේ මේ ඉහළ ගල ඉහළ මාලිගා සංකීර්ණය ඇතුළත අපි දකින විනෝද උද්‍යාන ආශ්‍රිත වාස්තු විද්‍යාත්මක සැලැස්මකුත් අපි දකිනවා. ඒකම යම්කිසි මේ ජලය කළමනාකරණයට සකස් කරලා තියෙන දිය අගල් අපි එක ප්‍රාකාර අපි දකිනවා. ඒකම සීගිරියේ බටහිර පැත්තේ සම්පූර්ණයෙන්ම පේන්ටින්ග්ස් එහෙම නැත්නම් සිතුවම් නිර්මාණය කරලා අලංකාර කරලා තියෙන ආකාරය අපි දකිනවා. එතකොට මේ සීගිරියේ ඉහළ මාලිගා ප්‍රදේශය අපි ගත්තාම ඒ ගල සම මට්ටමක නැහැ. ඒ සම මට්ටමක නැති ගලේ මේ අය මේ මාලිගා සංකීර්ණ ඉදිකිරීම සඳහා ඉතා විධිමත් ආකාරයට සැලසුම් කරලා තියෙනවා ගඩොල් පාවිච්චි කරලා. ඒ ගඩොල් පාවිච්චි කරලා මාලක ක්‍රමයක් එහෙම නැත්නම් මලු සකස් කර ගැනීමක් සිදු කරලා තියෙනවා. උඩ ඉඳලා පහළටම එක් මාලකයේ තුල ස්ථානගත කරන්න ඕන ගොඩනැගිලි ඔවුන් ඒ භූමියේ ස්වરૂපය අනුව හඳුනාගෙන තියෙනවා. ඒකම ඒ සියල්ලම ආවරණය වෙන විදිහට පිට ප්‍රාකාරයකුත් අවශ්‍ය තැන්වල විශේෂයෙන් දියාගලුත් පොකුණුත් නිර්මාණය කර ගැනීම මේ සීගිරි පර්වතයේ ඉහළ අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මීටර් 200ක් විතර ඉහළට සාමාන්‍යයෙන් අපි ගත්තොත් අඩි 500කට එහා ඉහළක් සහිත මේ තැනක් නිර්මාණය කිරීමට මෙතරම් ප්‍රමාණයක් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සහ සුළඟ ඉතා වේගයෙන් හමන ස්ථානයක මෙවැනි නිර්මාණයක් සිදු කිරීම තාක්ෂණික වශයෙන් සුවිශේෂ කාරණාවක් විදිහටයි අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. මේ ඡායාරූපය ඔබ දකින ආකාරයට ඉතා පැහැදිලි විධිමත් ආකාරයට මාලක ක්‍රමයක් තුල මේ මාලිගා සංකීර්ණය ඇතුළු සෙසු ගොඩනැගිලි ස්ථාපිත කරලා තියෙනවා. මේ සැලසුම් දෙක තුලම ඔබට පැහැදිලි වෙනවා සීගිරියේ කොහොමද මේ මාලක ඇතුලේ ගොඩනැගිලි ස්ථාපිත කරලා තියෙන්නේ කියන කාරණය. මේකේ සැලැස්ම උතුරු අක්ෂයට තමයි කේන්ද්‍රගත කරලා තියෙන්නේ. එහි ඉහළින්ම තියෙන්නේ උතුරු පැත්තෙන් තමයි සීගිරිය මාලිගාවට ප්‍රවේශ වෙන්න ප්‍රධාන ස්ථානයක් තිබුණේ. ඒ ප්‍රවේශ වෙන ස්ථානයෙන් මාලිගාව ඉහළට නැග්ගයින් පස්සේ අපි ඉහළින්ම දකිනවා ගොඩනැගිලි සංකීර්ණ කීපයක් ඉහළම මහලේ උතුරු පැත්තේ ගලේ. ඊට සාමගාමීව පල්ලෙහාට ක්‍රමානුකූලව මලු සකස් කරගෙන ඇවිල්ලා තිනවා. ඒ අතර ගල මැද කොටසේ අපි හඳුනා ගන්නවා විශාල පොකුණක්. ඒ පොකුණ අපි ප්ලෙෂර් ගාඩන් එකක් එහෙම නැත්නම් විනෝද උයනක් විදියට සකස් කරගත් ස්ථානයක් විදියට තමයි දකින්නේ. ප්ලෙෂර් ගාඩන් එකත් එක්ක ඒ අවට එහෙම නැත්නම් ඒ විනෝද උයන අවට ඒ රජුට විනෝද දිය හැකි ලෙස සකස් කරන ලද සියලුම ගොඩනැගිලි ස්ථානගත වෙලා තියෙනවා.
ඒකම මේ මාලිගා සංකීර්ණයේ බටහිර පස සහ අනෙකුත් පිට ප්‍රාකාරය යන ප්‍රදේශවල මුරාට්ටාල ඇතුළු ආරක්ෂිත කුටි රාශියකුත් මේ මාලිගාවේ ඉහළ කොටසේ නිර්මාණය කර තිබීම හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මේ සැලැස්ම තුලදී එක් එක් මළුවලට ඉහළ සිට පහළට ගමන් කිරීම සඳහා පඩි පෙළවල් නිර්මාණය කරලා තියෙනවා විධිමත් ආකාරයට. ඊටාත්ම විශිෂ්ට ගණේ වාස්තු විද්‍යා සැලැස්මක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේක අසමතුලිත පෘෂ්ඨයක් තුල මේ මාලකවලට ගමන් කර හැකි ආකාරයට ඒ ගොඩනැගිලි ස්ථානගත කර තිබීම සහ තාමත්ම සංකීර්ණ සැලැස්මක් ඇතුලේ ජාමිතික වාස්තු විද්‍යාත්මක නිර්මාණ ස්ථානගත කිරීමක් මෙහිදී හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මේ සීගිරිය ප්‍රතිනිර්මාණයක්. මේ ප්‍රතිනිර්මාණය මාලිංග අමරසිංහ මහාචාර්ය මාලිංග අමරසිංහගේ නිර්මාණයක්. මේ නිර්මාණය දැක්කහම ඔබට පැහැදිලි වෙනවා මේ ගල මතුපිට පෘෂ්ඨය කොතරම් අසමතුලිත තත්වයකද තියෙන කියන කාරණය. ඒකට මේකේ ඉහළින්ම තියෙන මාලිගාව සහ ඒකේ මාලකයේ ඇතුලේ තියෙන ගොඩනැගිලි කොයි විදිහටද තියෙන්නේ නැති කියලා උපකල්පිත සැලසුමක් මේ තියෙන්නේ. ඊට පස්සේ අපි දකිනවා සමානුකූලව පහළට එනකොට ඒ පහළ නිර්මාණය කරලා තියෙන ගොඩනැගිලි ආදී කොයි ආකාරයෙන්ද ස්ථාපිත කරලා තියෙන්නේ කියන කාරණය. දියාගල් පොකුණු එකම මුරාට්ටාල මේ සියල්ලම මේ ගලේ මේ තව විශාල ප්‍රදේශයක ස්ථාපිත වෙලා තියෙනවා. ඒක එකම වැදගත් වෙනවා. මේ සීගිරියේ දැකගත හැකි සැබෑම ස්වરૂපය වාස්තු විද්‍යාත්මක නිර්මාණ ස්ථාපිත කළ තියෙන ආකාරය ඔබට පැහැදිලි වෙනවා මේ ඡායාරූපයෙන්. මේ කුමන ආකාරයකද මේ ගොඩනැගිලි සීගිරි ගල මතු පිට නිර්මාණය කරලා තියෙන්නේ කියන එක. මේකත් ප්‍රතිනිර්මාණයක්. මේ ප්‍රතිනිර්මාණයනොත් උත්සාහ කරන්නේ සීගිරියේ ඉහළ ගල මතු පිට තිබිච්ච ගොඩනැගිලි කොයි ආකාරයෙන්ද තිබුණේ කියන එක පෙන්වීම සඳහා හඳුන්වනවා. මේක 3D graphic එකක්. මේ 3D graphic එක තුල මේ නිර්මාණකරුවා උත්සාහ කරනවා මේ මහල් ආකාරයට තනන ලද මේ ගොඩනැගිලි මහල් ආකාරයට තනන ලද ගොඩනැගිලි සීගිරියේ ගල මතු පිට කොයි ආකාරයෙන්ද තිබුණ කියන එක පැහැදිලි කිරීමට. මේ ඡායාරූපයෙන් ඔබ දකින්නේ සීගිරියේ ඡායාරූපයෙන් මේ සැලසුම නිර්මාණය චිත්‍රය. මේ චිත්‍රයෙන් ඔබ දකින්නේ සීගිරියේ බටහිර පැත්තේ ඉඳලා ඒ නිර්මාණය වෙලා තිබිච්ච වාස්තු විද්‍යාත්මක නිර්මාණ කොයි ආකාරයෙන්ද තිබුණේ කියන එක උපකල්පනය කරලා අඳිනවද සිතුවමක් මේ ආකාරයෙන් සීගිරිය තියෙන්නේ නැති කියලා පුරාණේ මේ නිර්මාණකරුවා දැකලා තියෙනවා සීගිරිය තිබිච්ච විදිහ. සීගිරියේ මාලිගාවට ප්‍රවේශ වන ප්‍රධාන දොරටුව සිංහ පාද විදියට තමයි මේක සලකන්නේ. මෙතන සිංහ රුවක් නිර්මාණය වෙලා තිබුණා කියලා බොහෝ අය අදහස් කරනවා. ඒක අලංකාර ආකාරයට දැනට මේක අපිට දැක ගන්න හම්බෙන්නේ පාද පමණයි. නමුත් මේ පාද සම්බන්ධයෙන් විවිධ මතවාද තියෙනවා. විශේෂයෙන්ම මේ සිංහයෙකුගේ පාද නොවේ ගොරුලෙකුගේ පාද කියන කාරණේ. නමුත් ඒ පිළිබඳ මතවාද අපිට තියෙනවා. කෙසේ වෙතත් මෙතන සිංහ මුඛයක් එහෙම නැත්නම් සිංහයාගේ හිස කොටස තිබුණා කියලා තමයි බොහෝ අය අදහස් කරන්නේ. එතනින් ඉහළට නගින්න අවශ්‍ය කරන පඩි පෙළ ගලේ කපාලා සකස් කරලා තිබුණ ආකාරයත් නැති තැන්වලදී ලෝහ හෝලි වලින් සකස් කරන ලද දැව පඩි පෙළවල් නිර්මාණය කරන්න ඇති කියලා විශ්වාස කරනවා මේ ඉහළට නැගීමට. සීගිරියේ උතුරු පැත්තේ ඉඳලා ගල ඉහළට නැගීමට සකස් කරලා තියෙන පඩි පෙළ නිර්මාණය කරලා තියෙන ආකාරය මේ සැලැස්මෙන් ඉදිරිපත් කරන්නේ සිංහ රුව කොයි ආකාරයෙන්ද තිබුණා කියන කාරණේ. එකම මේ චිත්‍රයේ සිංහ රුවේ නිර්මාණය තමයි පෙන්වලා තියෙන්නේ.
ඊගවට මා ඔබට මේ දේශනාවෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන පර්වත උද්‍යානය පිළිබඳ. පර්වත උද්‍යානය කියලා අපි හඳුන්වන්නේ සීගිරි ගල පාමුල තියෙන පර්වත වලින් සුසැදි ප්‍රදේශය. මේ පර්වත එකතු වෙලා සකස් වෙලා තියෙන ප්‍රදේශයේ අපි දකිනවා තනි ගුහා රාශියක් අපි හඳුනා ගන්නවා. ඒකම සමහර ගල් ගොඩක් අපි මේ ප්‍රධාන පර්වතයේ වටා තියෙනවා අපි හඳුනා ගන්නවා. ඒක විශේෂයෙන් බෝල්ඩර් ගාඩන් එක. එහෙම නැත්නම් පර්වත උද්‍යානයේ විදිහට තමයි මේ පිළිබඳ පරීක්ෂණ කරන ලදායි. මේ පර්වත උද්‍යාන ප්‍රදේශයේ සීගිරි ගල වටාම තිබුණත් මෙතනදී මම මේ පැහැදිලි කරන්න ඔබට අරගෙන තියෙනවා. දැනට අපි බටහිර පැත්ත සීගිරියේ බටහිර පැත්ත කොටසේ තමයි මතුවලා මේ තත්ත්වයන් අපිට හඳුනා ගන්න තියෙන්නේ. අනිත් ප්‍රදේශවල කැණීම් කරලා නැහැ. මේ බටහිර පර්වතයෙන් බටහිර පැත්ත පාමුල තියෙන ඒ පාෂාණ ඛණ්ඩ වලින් සැදී ප්‍රදේශය පර්වත උද්‍යානය. මේ තියෙන්නේ ජල උද්‍යානය. ඒකට පර්වත උද්‍යානය තුල හරි සුවිශේෂ වාස්තුවිද්‍යාත්මක නිර්මාණ අපි දැක ගන්න හම්බ වෙනවා. පර්වත උද්‍යානයට ප්‍රවේශ වෙන්නේ සකස් කරලා තියෙන ප්‍රධාන මළුවක් ආශ්‍රයෙන් තමයි මළුවක් සකස් කරලා තිනවා. පර්වත උද්‍යානයට ප්‍රවේශ වෙන්න ජල උද්‍යානයේ ඉඳලා බටහිර පැත්තෙන් ඇතුල් වෙනකොට ඒ මළුව සකස් කිරීමෙන් පස්සේ අපි දකිනවා ඒ මාලකේ දකුණු පැත්තට වෙන්න තියෙනවා විශේෂයෙන්ම පැරණි පබ්බතාරාමයක්. ඒතකොට මේ වාස්තුවිද්‍යාත්මක නිර්මාණ අධ්‍යයනය කිරීමේදී මේ සීගිරිය ඇතුලේ අපි බෞද්ධ වාස්තුවිද්‍යාත්මක නිර්මාණයට පබ්බතාරාමයක් හඳුනා ගන්නවා. ඒකම මේ පර්වත උද්‍යානයේ අපි දකින්නේ බොහොමයක්ම ලෙන් පද්ධතියක්. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳලා තියෙන සෙල්ලිපි මේ ලෙන් වල තියෙනවා. ඒකම මේ පර්වත උද්‍යානයෙන් ඇතුළට යන්න සකස් කරලා තියෙන්නේ ගල තරණය කිරීම සඳහා පඩිපෙළ. ඒ පඩිපෙළවල් සකස් කිරීමේදී ඊටාම ස්වභාවික ආකාරයේ ආරුක්කු මේ සීගිරි ශිල්පියා පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන් ස්වභාවික ගලේ පිහිටීම අනුව ඒ අතරින් පඩිපෙළ දාලා මේ ඉහළට ගමන් කරන තැන් ඊට අලංකාර මනස්කාන්ත අයුරින් යොදාගෙන තියෙනවා. ඒකම මේ ශිල්පියා සමහර ආරුක්කු යොදාගෙන තිනවා පේකඩ හැඩති ආරුක්කු. එහෙම නැත්නම් කෝබෙල්ට් ආචස් කියන ඒවා ගඩොලෙන් නිර්මාණය කරලා හදලා තියෙන මෙවැනි ආරුක්කු සීගිරිය අපට දැක ගන්න හම්බ වෙන ස්වභාවික ආරුක්කු වලට අමතරව මේ බෝල්ඩර් ගාඩන් එකේ එහෙම නැත්නම් පර්වත උද්‍යානයේ අපිට දකින්න හම්බ වෙන ලෙන් මේ ලෙන් බොහොම එක අපි දකිනවා සීගිරියෙන් චිත්‍ර තිබිච්ච බවට සාධක. සමහර ඒ වගේ චිත්‍ර නැහැ. නමුත් සමහර ඒ වගේ චිත්‍ර තියෙනවා. එතකොට මේ ලෙන් ආරම්භයේදී ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳලා භික්ෂුන් වහන්සේලා භාවිතා කරලා තියෙනවා. නමුත් රාජධානියක් වුණයින් පස්සෙත් මේ ලෙන් පද්ධතිය දිගටම ක්‍රියාත්මක වෙමින් පවත්වාගෙන ගිය බවට තමයි සාධක අපට හඳුනා ගන්න ලැබෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදීත් මෙහි භික්ෂුන් වහන්සේලා ජීවත් වූවා දැයි කියලා අපට කියන්න සාධක බොහොමයක් නැහැ. නමුත් අනුරාධපුර මුල් යුගයේදී භික්ෂුන් වහන්සේලා මේ ස්ථානවල වාසය කළ බවට සාධක අපිට හම්බ වෙනවා. ඒකම මේ ලෙන් පද්ධතිය ආශ්‍රයෙන් අපිට අර කියන වගේ ස්වභාවික ආරුක්කු අතරින් ගමන් කර හැකි ලෙස කළු ගල් යොදලා පඩිපෙළවල් සකස් කරගෙන දෙපසින් ගඩොල් බැඳලා ඒක ආරක්ෂා කර ගැනීම සිදු කරලා තියෙනවා. මේ තියෙන සීගිරියේ පළවෙනි උද්‍යානයේ විශේෂයෙන් ඇතුල් වෙලා එන උද්‍යානයේ අපිට දැක ගන්න හම්බෙන කෝබෙල්ට් එහෙම නැත්නම් පේකඩ හැඩති ආරුක්කුව. ඒකට මේ පේකඩ හැඩති ආරුක්කු නිර්මාණය කිරීමේදී ගඩොල් පාවිච්චි කිරීමක් අපි මෙතනදී හඳුනා ගන්නවා. ඒකට මේ පේකඩ හැඩති ආරුක්කු අපේ ලංකා වාස්තුවිද්‍යාවේ පමණක් නෙමෙයි ශාලෙන් ඉතාලිය වගේ රටවල් වල තියෙන යුරෝපීය වාස්තුවිද්‍යාව තුළ දැක ගන්න හම්බෙන ආරුක්කු. ඒ නිසා මේ සීගිරියේ තියෙන වාස්තුවිද්‍යාත්මක නිර්මාණවල යම් යම් සංකලනයන් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස වෙනකොට අපි දකිනවා. හේතුව තමයි සීගිරිය මේ වෙනකොට විදේශීය වෙළඳාමත් එක්ක දැඩිව බද්ධ වෙලා හිටපු තැනක් විදිහට අපි දකින්නේ. සීගිරියෙන් විශාල ප්‍රමාණයක් රෝමකාසි හම්බෙලා තියෙනවා. එන වාණිජ කටයුතු. ඊට සුපිරිසිදු රෝමකාසි වගේම එහෙම නැත්නම් හොරට අච්චු ගසන ලද කාසි විශාල ප්‍රමාණයක සීගිරියෙන් හම්බෙලා තියෙනවා. ඒ නිසා මෙවැනි වාස්තුවිද්‍යාත්මක කොටස් සීගිරියට සංකලනය වීමට සමහර විට මේ වාණිජ කටයුතු වල බලපෑමක් ඇති වෙන්න ඇති.
එහා මෙහා යාම තුළ දකින්න දේවල් කෙසේ වෙතත් අපි ක්‍රිස්තුවස්ය පස්සන සියවස වෙනකොට මේ යුරෝපාකරයේ දකින්න ලැබෙන මෙවැනි ආකාරයේ ආරුක්කු වල ලක්ෂණ සීගිරිය තුළින් හඳුනා ගන්නවා. මෙතිනේ නයිපෙන විහාරයේ විදියට හඳුන්වන නයිපෙන ලෙන විදියට හඳුන්වන ස්ථානය සීගිරියේ තියෙන ඊටාත්ම අලංකාර ලෙන විශාල පර්වතයක් කොටස් දෙකකට ලෙන සකස් කරගෙන තියෙනවා කටාරම් සකස් කරලා මේ ලෙන් වල විශේෂත්වය තමයි මේ වගේ සීගිරියේ ඉහළ දකින්න හම්බෙන ආකාරයේ සිතුවම් නිර්මාණය කරලා තියෙනවා. ආරම්භයේදී මේ වගේ සිතුවම් තියෙන නැතුව ඇති ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස පමණ වෙනකන්. නමුත් භික්ෂුන් වහන්සේලා රාජධානියක් කරයින් පස්සේ මේ ස්ථානයේ වැඩ වාසය කරාද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. කෙසේ වෙතත් මේ ස්ථාන අලංකාර ලෙස සකස් කරලා සිතුවම් වලින් අලංකාර කර බවට තමයි සාධක තියෙන්නේ. නමුත් පබ්බතාරාමයක සැලැස්මකුත් සීගිරිය තියෙන නිසා ඇතුලේ නගරයේ ඇතුළු නගරයේ තුලදී අපිට හිතා ගන්න හැකියාවක් තියෙනවා යම් ආකාරයෙන් භික්ෂුන් වහන්සේලාගේ ආරාමත් මේවා තුල ක්‍රියාත්මක වෙන්න ඇතිද කියන පරතෝද්‍යානයේ අපිට දකින්න හම්බෙන තවත් සුවිශේෂ ගොඩනැගිල්ලක් තමයි රාජසභා මණ්ඩපය. මේ රාජසභා මණ්ඩපය රජුරෝ නිර්මාණය කරේ තමන්ගේ රාජසභාව රැස් කිරීම සඳහා. රජුරෝන්ට සිටීමට විශේෂ ආසනයකුත් ඒකම ඇමති මණ්ඩලයට සිටීමට ඒ වටා කළු ගලින්ම සකස් කරගත්ත පර්වතයක් මත කොටසක් මේ පර්වත උද්‍යානය තුල අපිට රාජසභාවෙන් දැක් ගන්න හම්බ වෙනවා. එතකොට මේක ගොඩක් වෙලාවට චතුරස්‍රාකාර ආකෘතියකට තමයි රාජසභාව නිර්මාණය කරලා තියෙන්නේ. ඒක රාජසභාව ආසන්නයේම අපි දකින තවත් පාෂාණ ඛණ්ඩයක් මත ඊට අලංකාර පොකුණක් සකස් කරලා තිනවා. ගල හාරලා ඇතුළට මේ පොකුණ සකස් කරලා තිනවා. ඒක මේට නැගීමට පඩි පෙළක් ආසන්නයෙන් නිර්මාණය කරලා තිනවා. ඒ පඩි පෙළත් එක්ක අපි හඳුනා ගන්නවා මේ පර්වතයේ කොටස් ගඩොලින් බැඳ අලංකාර ලෙස දැමි සකස් කරලා තිබුණා කියලා. මේ ඡායාරූපේ වම් පැත්තේ අපිට තියෙන කොටසෙන් පර්වතේ පේනවා යටට පඩිපෙළක් ආකාරයට මේ පඩිපෙළ නිර්මාණය කරලා තියෙන්නේ නැගීමට නෙමෙයි මේ පඩිපෙළ නිර්මාණය කරලා තියෙන්නේ ගඩොල් බැඳීමට. මේ තාක්ෂණික පියවරක් විදිහට මෙතනදී අපිට පෙන්වන්න පුළුවන්. ඒකට මේ ස්වභාවික පර්වත ඒකට ගැළපෙන ලෙස ඒ ගැළපෙන නිර්මාණයක් සිදු කිරීමට මේ සීගිරි වාස්තුවිද්‍යාඥයා සමත් වෙලා තියෙනවා. මේ දකින්නෙත් ඔබ සීගිරියේ ගොඩනැගිලි දිකිරීමේ තාක්ෂණය ඔබට පේනවා මේ මෙතන තියෙන ගලට මේ බැමි වද්දලා තියෙන ආකාරයේ ගඩොල් බැමි. ඒකට ගල යම් ආකාරයකට කට්ට ආකාරයෙන් සකස් කරගෙන ගඩොල් බැම්ම හේතු කිරීම සිදු කරලා තිනවා. ගල ඉහළ අපි දකිනවා තවත් පඩිපෙළවල් ආකාරයට සකස් කරලා තියෙන ස්ථාන. මේවා සකස් කරලා තියෙන්නේ ගඩොල් බැඳලා මේ උඩ ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා. ඒකට ගඩොල් පල්ලෙහාට තල්ලු වීම වැළැක්වීමට තමයි මේ ආකාරයෙන් පඩිපෙළක් මෙන් කට්ටා කැපීමක් සිදු කරලා තියෙනවා. මේ අපි දකින්නේ සීගිරියේ බෝල්ඩර් ගාඩන් එකේ තියෙන එහෙම නැත්නම් පර්වත උද්‍යානයේ තියෙන ලෙන් පද්ධතියට තවත් ලෙනක්. ඒකට මේ ලෙන් ආරම්භයේදී කටාරයේ සහිත ලෙන් විදියට තිබිලා තිනවා. පස්සේ කාලේ ලෙන් සංවර්ධනය වෙලා තිනවා ඉදිරි පියස්සක් සහිතව ගොඩනැගිල්ලක් ඉදිරියෙන් ඉදි වෙලා බැමි බැඳලා මේ ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ කාමර වෙන් කරගෙන කුටි විදියට පවත්වාගෙන ගිය ආකාරයක් තමයි අපිට දක්වන්න ලැබෙන්නේ. විශේෂයෙන් මේ වගේ සඳහන් වෙන සෙල්ලිපි වලින් අපිට පැහැදිලි වෙනවා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට ආйти සෙල්ලිපි මේ වගේ තියෙනවා කියලා. එතකොට මේ සෙල්ලිපි එක තමයි අපි පැහැදිලි කරන්නේ මේ සීගිරියේ ජනවාස වීම ක්‍රිස්තු පූර්ව 3 ඉඳලා භික්ෂුන් වහන්සේලාගෙන් පටන් ගන්න එලෙන් පද්ධතිය තුල වුණා කියලා. මේ වැනි ආකාරයේ තවත් ලෙන භික්ෂුන් වහන්සේලාට සකස් කරන ලද මේ තවත් එවැනි ආකාරයේ ලෙන භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන ලද ලෙන ස්වභාවික පාෂාණ ඛණ්ඩ කිසිදු වෙනසකට භාජනය නොකර ඒවා ආශ්‍රය කරගෙන ඒ තියෙන ආකාරයටම නිර්මාණය කිරීම තමයි සීගිරි ශිල්පයාගේ විශේෂත්වය. ඔහු ඒවා වෙනස් කිරීමට කඩා බිඳ දැමීමට උත්සාහ කරන්නේ නැහැ. ඒවා තමන්ගේ වාස්තු විද්‍යාත්මක සැලැස්මට ගලපා ගැනීමක් තමයි සිදු කරලා තියෙන්නේ. මේ ඡායාරූපෙත් ඔබට පේන්නේ ඒක. මේ ඊටමත් සුවිශේෂ තැනක්. මේ සුවිශේෂ තැනක් විදිහට අපි සලකන්නේ මේ ගුහාවට වම් පැත්තේ ඔය
සිටගෙන සිටින තුන්වෙනි සංචාරකයා වම් පැත්තේ ඉඳලා පළවෙනි සංචාරකයා ඔහු අසරින් ඔබ දකිනවා ඉහළට යන ගල දිගේ යන කාණුවක්. මේ කාණුව තමයි සීගිරි ගලේ ඉහළ කරන ජලය පල්ලෙහාට ගෙන ආපු ස්ථානය. එතකොට මෙතනින් වේගයෙන් මීටර් 200ක් උඩ ඉඳලා එකතු වෙන ජලය වේගයෙන් පල්ලෙහාට මේ කාණුව දිගේ ගෙනල්ලා තිනවා. එතනින් යටට නැවත හාරලා සකස් කරලා ඒ ජලය පොම්ප කරලා තිනවා ඒ එන පීඩනයත් එක්කම විශේෂයෙන් ජල උද්‍යානයේට. මේ ස්ථානය ඉතාමත්ම වැදගත්. මේක මේ සීගිරියේ ජල කළමනාකරණය ගැන කතා කරනකොට අපිට තියෙන ඉතාමත්ම හොඳ සාධකයක්. මේ තියෙන්නේ පැරණි ලෙනක්. මේ සීගිරිය අපි පැහැදිලි කරා ඔබට මෙතන පබ්බතාරාමයක් තියෙනවා කියන කාරණේ. ඒතර මේ සීගිරි පබ්බතාරාමය නිර්මාණය කිරීමේදී විශේෂයෙන්ම අනුරාධපුරයේ දකිනා වගේ මාලකයක් නිර්මාණය කරගෙන නැහැ. පූජනීයංග ස්ථානගත කිරීමට. ඒ පූජනීයංග ස්ථානගත කරලා තියෙන්නේ සීගිරියේ පර්වත උද්‍යානයේ තුල තියෙන ස්වභාවික පරිසරයේ ස්වરૂපයටමයි. එතන සමහර තැනක මළුවක් සකස් කර ගැනීම කරලා තිනවා. සමහර තැනක පර්වතයේ උඩ කොට නැගිලි ස්ථානගත කරලා තියෙනවා. එතකොට මේ අපි සලකන්නේ මේ කාශ්‍යප රජුරුන්ගේ පස්සේ කාලේ නිර්මාණයක් කියලා. මේ රාජධානී කාලේ නිර්මාණයක් විදිහට සලකන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් මේ රාජධානිය බිඳ වැටුණාන් පස්සේ වික්ෂුන් වහන්සේලාගේ සංක්‍රමණයක් සීගිරියට ඇවිල්ලා තිනවා. එතකොට මේ පබ්බතාරාමය අපිට මේ පබ්බතාරාමය ආශ්‍රිත වාස්තු විද්‍යා නිර්මාණ තුලින් ඒක හඳුනා ගැනීමට හැකියාව. ඊළඟට මම පැහැදිලි කරන්නේ සීගිරිය ජල උද්‍යානය පිළිබඳ. සීගිරිය ජල උද්‍යානයේ කොටස් දෙකක් අපිට හඳුනා ගන්න හම්බ වෙනවා. එකක් තමයි ශුද්ධ ශිලා ජල උද්‍යානය, අනිත් එක තමයි මහා ශිලා ජල උද්‍යානය. මෙතන ශිලා පාවිච්චි කරලා තියෙන නිසා ඒක ශිලා උද්‍යානයක් කියලා අපි හඳුන්වනවා. බහුතක් අපිට දැක ගන්න හම්බ වෙන්නේ ශිලා. ගඩොලුත් එකක් තියෙනවා. නමුත් ශිලා තියෙන්නේ ශිලා පාවිච්චි කරලා මේ නිර්මාණය කරලා තියෙන උද්‍යාන දෙක ශුද්ධ ශිලා ජල උද්‍යානය, මහා ශිලා ජල උද්‍යානය විදිහට පෙන්වනවා. එතකොට සීගිරියේ ජල උද්‍යාන පිළිබඳ අපිට කතා කරනකොට මම ඉස්සරින් විස්තර කරා වගේ අර සීගිරි පර්වතයේ මස්තකයට වැටෙන විශාල ජල ප්‍රමාණයක් වර්ෂාවෙන් ඒවා පහළට රැගෙනීමක් සිදු කරලා තියෙනවා. කොටසක් උඩ තියෙන පොකුණු වල ගබඩා කිරීම කරලා තියෙනවා. එතකොට මෙසේ රැස් කරගන්නා වූ ජලය පහළට ගෙනල්ලා මේ ජල උද්‍යාන ක්‍රියාත්මක කිරීම තමයි සිදු කිරීම කරලා තියෙන්නේ සීගිරිය තුලදී. එතකොට සීගිරිය අපිට මේ ජල උද්‍යානයේ කොටස් තුනකින් අපිට හඳුන්වන්න පුළුවන්. එකක් තමයි garden 1, එකක් තමයි garden 2, එකක් තමයි garden 3. ඒකට අපිට මේ garden 3 කියන කොටස ඉඳලා අපි සාකච්ඡා කරොත් එතනින් තමයි පටන් ගන්න පර්වත උද්‍යානය. ඒකට පර්වත උද්‍යානයේ පටන් ගන්න කොනේම ඔබ දකිනවා මේ ඉහළ අංක 3 කියන garden අංක 3 කියන තැන තියෙන අෂ්ටස්ථාකාර නැත්නම් අටපට්ටම් හැඩේ පොකුණක්. එතකොට මේ ඉහළින් එන ජලය එකතු කරපු තැනක් විදිහට එතන අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒකම අපිට මේ පොකුණට පල්ලෙහායි අනිත් පැත්තේ ප්‍රතිවිරුද්ධ දිශාවේ දකුණු පැත්තෙන් තමයි අර සීගිරි පර්වතයෙන් එකතු වෙන ජලය පල්ලෙහාට ගෙනාවු ගල් කාණුව අපිට දැක ගන්න හම්බෙන්නේ. එතනින් ගේන ජලය මේ ගාඩන් අංක 3ට එහෙම නැත්නම් ජල උද්‍යාන අංක 3ට ඇවිල්ලා එතනින් ජල උද්‍යාන අංක 2ට ගමන් කරලා තියෙනවා. ඒ ජල උද්‍යාන අංක 2 අපි විශේෂ වාස්තු විද්‍යාත්මක නිර්මාණ දෙකක් හඳුනා ගන්නවා. ඒව තමයි අපි සලකන්නේ සීතල මාලිගා කියන ස්ථාන විදියට. ඒ කියන්නේ ජලයෙන් වට වූ ගොඩනැගිල්ලක් නිර්මාණය කරලා තිනවා මේ ස්ථාන දෙකක දෙපැත්තේ. එතකොට මේ සමමිතික සැලැස්මක් වම් පැත්තේ තියෙන එක දකුණු පැත්තේ තියෙනවා. ඒ කියන්නේ උතුරේ තියෙන එක දකුණේ තියෙනවා. එතකොට මේ සමමිතික සැලැස්ම තුලදී සමමිතික ගොඩනැගිලි ඉදිකිරීමක් සිදු කරලා තියෙනවා. මේ ජල උද්‍යානය ඇතුලේ ඉදිවෙන මේ සම හවුස් එක. එහෙම නැත්නම් මේ ගිම්මාන මාලිගා. එතකොට මේවා ඇයි පාවිච්චි කරේ කියන කාරණය පිළිබඳව විද්වතුන්ගේ මතවාද තියෙනවා. බොහෝ අය ප්‍රකාශ කරන්නේ රජතුමා මාලිගාව උඩ තියෙන ගල උඩ තියෙන මාලිගාවේ ඉන්නවට වඩා මේ සම පැලස් එකේ එහෙම නැත්නම් ගිම්හාන මාලිගාව තුල ජීවත් වෙන්න ඇති කියලා හේතුව තමයි අධික උෂ්ණය සහිත පරිසරයක මේ ජලයෙන් වට කරන ලද ගොඩනැගිල්ලක ජීවත් වීම බොහොම සිසිල දනවන කාරණයක් වෙන නිසා. කොමුණොත් මේ සීතල මාලිගා දෙපසින් මැදින් තියෙන කොටස තමයි සුද්ධ ජල උද්‍යානයේ විදිහට අප සැලකෙන්නේ. ඒකට ඔබට පේනවා මේ
ගාඩ් අංක 2ට පල්ලෙහායින් තියෙනවා සුද්ධ ජල උද්‍යානය. සුද්ධ ජල උද්‍යානයේ ජල මල් තියෙනවා. ඒකට අර ඉහළින් එන වතුර පීඩනයෙන් මේ ජල මල් ඉහළට විදීමට තමයි සලස්සලා තියෙන්නේ. ඒකට ඒ ජලය අපතේ ගියේ නැහැ. දඟරාකාර කාණු පද්ධතියකින් ඇවිල්ලා වේගයෙන් මේ ජල මල් ක්‍රියාත්මක වෙලා නැවත පොකුණට වැටිලා ඒ පොකුණෙන් ඊට පස්සේ ගමන් කරනවා ගාඩ් අංක 1ට. ඒක තමයි අපි මහා ශිලා ජල උද්‍යානය කියලා කියන්නේ. ඒකට සුද්ධ ශිලා ජල උද්‍යානය මේ කුඩා ජල උද්‍යානය, මහා ශිලා ජල උද්‍යානය, විශාල ජල උද්‍යානය. මහා ශිලා ජල උද්‍යානයේ ගණිද්දිත් අපිට පේනවා ඒකේ සියලුම ගොඩනැගිලි උතුරු පැත්තේ තියෙන ඒවා හා දකුණු පැත්තේ තියෙන ඒවා සමමිතිකයි. මේක තමයි අපි කියන්නේ සමමිතික සැලැස්මක් කියලා. මෙතන තියෙන හැම ගොඩනැගිල්ලක්ම ඊට උතුරේ තියෙන කොටසෙත් දකුණේ තියෙන කොටසෙත් තියෙනවා. ඒ නිසා මේ සමමිතික සැලැස්ම සීගිරිය දැක ගත හැකි සුවිශේෂ ලක්ෂණයක් විදිහට අපිට ජල උද්‍යාන ආශ්‍රයනුත් පෙන්වලා දෙන්න. මේ තියෙන්නේ වෝටර් ගාඩන් එකේ ස්වරූපය එකම ඔබට පැහැදිලි වෙනවා මෙතනට උඩ ටෙරසස් ගාඩන් එක එහෙම නැත්නම් මේ මාලිගාවත් එක්ක තියෙන ප්‍රදේශය ටෙරසස් ගාඩන් එක පැලස් එකත් එක්ක තියෙන කොටස ඊට පස්සේ කොටස අපිට පේනවා බෝල්ඩර් ගාඩන් එක ඊට පස්සේ අපි දකිනවා වෝටර් ගාඩන් එක මම ඔබට පැහැදිලි කරා ශුද්ධ ශිලා සහ මහා ශිලා ජල උද්‍යානය කියලා ඒ කොටස් දෙකකින් යුක්තව තියෙන්නේ අතර දෙපැත්තේ සුද්ධ ශිලා ජල උද්‍යානයත් මහා ශිලා ජල උද්‍යානයත් අතර දෙපස කොටසේ උතුරේ සහ දකුණේ විමාන මාලිගා එහෙම නැත්නම් සීතල මාලිගා මේ සමීප දර්ශනයක් ජල උද්‍යානයේ තවත් ඔබට පැහැදිලි වෙන්න යොමු කරලා තියෙන දර්ශනයක් මෙතනදී ඔබ තේරුම් ගත යුතු කාරණේ තමයි මේ උද්‍යාන වලින් ජලය සුද්ධ ශිලා ජල උද්‍යානයට ඇවිල්ලා මහා ශිලා ජල උද්‍යානයට ගිහිල්ලා මහා ශිලා ජල උද්‍යානයේ සියලුම ස්ථාන වෙත මේ ජලය ගමන් කරන ආකාරයේ උමන් මාර්ග පද්ධතියක් තමයි සකස් කරලා තියෙන්නේ. මා ඒක ඉස්සරහට තියෙන ඡායාරූප කීපයකින් ඔබට පැහැදිලි කරන්න. මේ තියෙන සුද්ධ ශිලා ජල උද්‍යානය ඔබ මේ සුද්ධ ශිලා ජල උද්‍යානයට ඉහළින් දකින්නේ පරත උද්‍යානයට ප්‍රවේශ වෙන තැන. ඒතකොට සුද්ධ ශිලා ජල උද්‍යානයට වතුර ආපු කාණුව තමයි මේ ඡායාරූපයෙන් ඉහළින් දකින්නේ. අර ඉහළින් එන පීඩනයෙන් එන වතුර මේ පොකුණට මුලින්ම ගෙනල්ලා තිනවා. ගෙනාවයින් පස්සේ ඒ පොකුණෙන් පස්සේ මේ දඟරාකාර ආකාරයට තනපු මේ ගඩොලින් තනපු කාණුව දිගේ තමයි ජලමල් තියෙන සුද්ධ ශිලා උද්‍යානයේ ජලය බෝල්ඩර් ගාඩන් එකේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ බෝල්ඩර් ගාඩන් එකේ ඉඳලා මේ ජල කාණුව සුද්ධ ශිලා ජල උද්‍යානයේට ජලමල් ක්‍රියාත්මක වීමට පැමිණෙනවා. මේ තියෙන්නේ ඒ ජලමල්. මේ කාණුව දිගේ වේගයෙන් එන ජලය මේ ජලමලට ඇවිල්ලා මේ සිදුරු ඔස්සේ උඩට විදීම තමයි සිදු කරලා තියෙන්නේ. වර්තමානයේ වෙද්දි මේ සිදුරු විශාල වෙලා තිනවා. ස්පටික හුණුගල් වලින් නිර්මාණය කරලා තියෙන කොටසක් මේකේ තියෙන්නේ. ජලය ඉහළට පැමිණීම නිසා දිගු කාලයක් තිස්සේ ස්පටික කොටස් දිය වෙලා ගිහිල්ලා මේ සිදුරු ලොකු වෙලා තිනවා. නමුත් මේක ආරම්භයේදී චූටි කුඩා සිදුරු තියෙන්නේ නැත්තේ ඒ කුඩා සිදුරු නිසා වේගයෙන් පැමිණෙන ජලය ඉහළට විදීම සිදු කරලා තියෙනවා. නමුත් වර්තමානයේදී මේකෙන් ක්‍රියාත්මක වෙන අවස්ථා ඒ අවස්ථාවවලදී අපිට දැක ගන්න හම්බෙන්නේ මේ ආකාරයෙන්. කියන්නේ ජල සිදුරු විශාල නිසා ජලමල ඉහළට ශාල විදියට එසවීම සිදු වෙන්නේ නැහැ. නමුත් මේක ඉතාමත්ම වැදගත් මේ ජලමල් ක්‍රියාත්මක වීම හඳුනා ගැනීමට ලැබිච්ච සාධකයක් විදියට. මේ කියන්නේ ළඟ දර්ශනය. සුද්ධ ශිලා ජල උද්‍යානයෙන් පස්සේ මහා ශිලා ජල උද්‍යානය. මේ තියෙන මහා ශිලා ජල උද්‍යානය. උද්‍යානය තුල අපිට දැක ගන්න හම්බෙන්නේ විශේෂයෙන්ම මේ තියෙන සුද්ධ ශිලා ජල උද්‍යානය. සුද්ධ ශිලා ජල උද්‍යානයේ අපි දැක ගන්න හම්බෙන ඒවා පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලනකොට පැහැදිලි වෙනවා මේකේ සමතුලිත සැලැස්ම ඉතාමත්ම පැහැදිලි. මාර්ගයේ දෙපැත්තේ එක ගොඩනැගිල්ලකට සමානව තමයි අනිත් ගොඩනැගිල්ල අනිත් පැත්තේ මේ විදිහටම දැක ගන්න හම්බෙන්නේ. ඒකම මේකේ තියෙන මේ සමහර මේ ගමන් පත අපි හඳුනා ගන්නවා ටොයින්ටින් ගාඩන් වල ජපානයේ මේ ක්‍රමයේම අනුගමනය කරලා තියෙනවා. එතකොට මේ කාලපරාසය වෙනකොට අර විදේශීය සම්බන්ධතා එක මේ කොටස් සීගිරියට ආවද කියන කාරණයක් අපිට හිතා බලන්න අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. නමුත් මේ සැලසුම් වල සමානතාවයන්ට හඳුනාගත හැකි වෙනවා. මේ මහා ශිලා ජල උද්‍යානයේ ජලය ගැඹුරින් ගමන් කරපු තැනක් නෙමෙයි.
මේක ඉතා මේ කුඩා ගැඹුරක් සහිත තැනක්. හැබැයි මේ උද්‍යාන සියල්ලම පතුල ගලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ සෑම කොටුවකටම ජලය ගමන් කරන්න උමන් මාර්ග තියෙනවා. මේ උමන් මාර්ග ඔබට මේ ඡායාරූපේ දැක ගන්න පුළුවන්. ඒකට මේ සෑම ගොඩනැගිල්ලක්ම එහෙම නැත්නම් මේ පොඩි පොකුණක්ම ජලයෙන් පිරෙනවා. ඒකට මේ වගේ පාදෝවණය කරගෙන එහෙම නැත්නම් මේ සිසිල ලබා ගැනීමට ඇවදීමට හැකි වෙන ලෙස තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. සමහර තැනක අපි හඳුනා ගන්නවා ජල බේසම් එහෙමත් නැත්නම් ටබ්. ඒ වගේ බහැලා ඉන්න පුළුවන් විදිහටත් තියෙනවා මහා ශිලා ජල උද්‍යානය. මේ මහා ශිලා ජල උද්‍යානයේ සංකීර්ණ ජල රටාව ගමන්ගත් ආකාරය පිළිඹු කරන සැලැස්මක්. ඔබට පේනවා මේ සෑම ජලය රැඳෙන ස්ථානයකම පතුල සකස් කරලා තියෙන කළු ගලින්. එතකොට වතුර ගේන්න තමයි ඒ අය කාණු සකස් කර ගැනීම සමහර වෙලාවට ගඩොල් වලින් සිදු කරලා තියෙන්නේ. නමුත් බැමි බැඳීම ගඩොල් වලින් සිදු කරලා මේ ගාඩන් අංක 3 අපිට දැක ගන්න හම්බෙන රටපට්ටම් පොකුණ ජලය රැස් කර ඒකම අපි මේ මෝගල් වාස්තු විද්‍යාවේ මෙන්න මේ සැලැස්ම එක ආකාරයකට සීගිරියේ කොටසකින් අපිට හඳුනා ගන්න හම්බෙනවා මේ මෝගල් වාස්තු විද්‍යාවේ ඉන්දියාවේ තියෙනවා සීගිරියට පස්සේ කාලේ. නමුත් මේ ආසියානු කලාපය දකුණු ආසියානු කලාපය එකම යුරෝපයේ වගේ රටවල් වල එකම නැගෙනහිර ආසියාව ජපානයේ වගේ රටවල් වල මේ වාස්තු විද්‍යාත්මක සැලැස්ම සමාන ලෙස ක්‍රියාත්මක කරන්න හැකි වෙනවා. මේ මුගල් වාස්තු විද්‍යාවේ දර්ශන කීපය මුගල් වාස්තු විද්‍යාව අවස්ථාව ජපානයේ ටොයින්ටින් ගාඩන් එක ඒකෙත් අර ශුද්ධ ශිලා ජල උද්‍යානයේ වෙන්ම කෙටි ජල පෙරවීමක් තමයි තියෙන්නේ ගැඹුරු ජල පෙරවීමක් නෙමෙයි. නමුත් ඒකට වඩා යම් වෙනස්තාවයන් තිබුණත් සමාන ලෙස මේ ක්‍රමවේදය පාවිච්චි කරලා තියෙනවා මේ ලෝකයේ විවිධ රටවල් වලදී. ඊගවට අපිට සීගිරියේ දැක ගන්න හම්බෙන්නේ දියාගල පළවෙනි දියාගල පිට ඇතුලේ තියෙන. ඒතකොට දියාගලට උඩින් මේ බැමි සකස් කරලා තමයි සීගිරි රාජධානියේ පිට ප්‍රාකාරය සකස් කර ගැනීම කටයුතු කරලා තියෙන්නේ. තාමත් හොඳින් මේක සිදු කරලා තිනවා. මෙතනින් ප්‍රවේශ වීමට ආරම්භයේදී පාලමක් තිබිලා තියෙන්නේ හැකිලිය හැකි පාලමක්. මේ දියාගල වටා කිඹුලන් සිටින්නේ නැති කියලා තමයි විශ්වාස කරන්නේ. නමුත් මෙතනදී මූලික වශයෙන් මේ රාජධානිය ආරක්ෂාව සඳහා කාශ්‍යප රජුරෝ මේ හකුලන පහළමක් යොදාගත්ත බවට තමයි පොඩ දෙනෙක් පරිශකයින් විශ්වාස කරන්නේ. විශේෂයෙන් කාශ්‍යප රජුරෝ සිය පියා මරලා අනුරාධපුරේ වාසය කරේ නැහැ. ඔහු රාජධානිය සීගිරියට ගෙනිච්චා බවට තමයි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. සිය මලනුවන් වූ මුගලන් රජුරුවන්ගෙන් ආරක්ෂා වීමට සියවස් ගණනාවක් මේ වසර ගණනාවක් ඔහු සීගිරිය රාජධානී කරගෙන ජීවත් වෙන අතරතුර තමයි මුගලන් රජුරුව නැවත සන්නද්ධ වෙලා ඇවිල්ලා කාශ්‍යප රජුරුව මරලා සීගිරිය රාජධානිය ක්‍රියාවලිය අනුරාධපුර රජරට රාජධානි වලින් අවසන් කරන්නේ. කොහොමත් අනුරාධපුරයේ දකින්න හම්බෙන අනුරාධපුර රාජධානියට වඩා සීගිරිය දකින්න හම්බෙන රාජධානිය සුවිශේෂ නිර්මාණයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ඒකේ නිර්මාණ සීගිරියේ පිටදියාගල තියෙන ආකාරය සහ සීගිරි නගරයේ අභ්‍යන්තරය සකස් කර ගැනීමේ එක තියෙන සම පැලස් එක එහෙම නැත්නම් මාලිගා එකම සීගිරිය විශේෂකරණය වෙනවා මේ සිතුවම් වලට. ඒ කියන්නේ කාශ්‍යප රජුරෝ සීගිරියේ වාසය කරද්දී ඔහු ඉතාමත්ම කලාකාමී විදිහට කටයුතු කර බව තමයි මේ වගේ අපිට පැහැදිලි වෙන්නේ. අලංකාර චිත්‍ර රාශියක් බටහිර පැත්තේ තියෙන ස්වභාවික ගුහාවල මානය කරලා තිබිච්ච බවට හඳුනාගෙන තියෙනවා. සල්ප ප්‍රමාණයක් චිත්‍ර තිබිලා තියෙනවා. නමුත් අද ප්‍රමාණයක් චිත්‍ර තමයි මේ ආකාරයෙන් අපිට ගන්න හම්බෙන්නේ. 1967 වෙනකොට සමහරලා තියෙනවා. එක්කම සීගිරි සිතුවම් වලට සමාන මූර්ති කීපයකුත් සීගිරියෙන් හම්බෙලා තියෙනවා. මේ මැටි මූර්ති සීගිරියේ සිතුවම් වල දකින්න හම්බෙන කාන්තා රූප වලට සමානතාවයක්. මේ තියෙන තැන මූර්තිය. මේ තියෙන පූර්ණ මූර්තිය. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ සීගිරි ලලනාවන්ගේ චිත්‍රවල තියෙන ලක්ෂණම මේ රූප වල තියෙනවා.
ඒකට එහෙම තියෙන්න හේතුව ඒ යුගය වෙනකොට සමකාලීන යුගයේ කාන්තාව මේ පළඳනා වර්ග ආභරණ සහ ඒ ශරීර ස්වરૂපයන් මේ ආකාරයෙන් තියෙන්නේ නැති කියන කාරණය සිත්තරුන් දකින්න ඇති. කලා නිර්මාණ කරපු කලා ශිල්පීන් දකින්න ඇති. ඒ නිසා තමයි වුන් ඒවා සිතුවමට මූර්තියට නැගෙන්නේ. සීගිරියෙන් හම්බෙන අලංකාර කර්ණාභරණය එක්කම මේකත් කර්ණාභරණය කාන්තාව මේ ආකාරයේ නිර්මාණ රාශියක් සීගිරියෙන් අපට හඳුනා ගන්න ලැබෙනවා. ඒකට මේ සීගිරිය ගත්තාම සීගිරිය වාස්තු විද්‍යාත්මක නිර්මාණ පිළිබඳ ඔබට විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන්. මේ අධ්‍යයන සම්බන්ධව ඔබට තව කියවීම් ලබා ගන්න පුළුවන්. සීගිරි ව්‍යාපෘතිය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත් කරලා තිනවා. කැණීම් වලින් සොයාගත් බොහෝ තොරතුරු ඇතුළත් විස්තර ඔබට ඒ වාර්තා කියවන්න පුළුවන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා. ඒකම සීගිරි කුරුටු ගී පිළිබඳ දැන ගැනීම සඳහා සෙන්ඩත් පරණතාන මහත්මයාගේ සීගිරි ග්‍රැෆිටි පොත ඔබට කියවන්න පුළුවන්. ඒකෙනුත් ඔබට තොරතුරු විශාල ප්‍රමාණයක් එකතු කරගන්න හැකියාව ලැබෙනවා. ඒකම විවිධ පර්යේෂකයන් සංග්‍රහවලට ලියලා තියෙන ලිපි රාශියක් තියෙනවා සීගිරිය සම්බන්ධ. ඒවත් අපිට වැදගත් වෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල අයිකුමාර් සායතනය ප්‍රකාශයටපත් කරලා තියෙන ප්‍රකාශන රාශියක් සීගිරිය සම්බන්ධ තියෙනවා. ඒ පොතපත කියවලා ඔබගේ දැනුම පුළුල් කර ගැනීමට හැකියාව තියෙනවා.